හරි අයිබෝන් ආදරණීය දීප්තේ කවුරුහරි පොඩි මැසේජ් එකක් දාන්න මේ මාව හොඳට පැහැදිලිව ඇහෙනවද නැද්ද කියලා. රයිට් ඇහෙනවා. හරි. එතකොට මේ මුලින්ම පොඩ්ඩක් කියන්න ඕන අද මේ වෙලාවේ පොඩි වැරද්දක් වුණානේ. අපි 8ට කරේ 8:30 කියලා මම අද දාලා තිබුණේ. අපි ලබන සතියේ 8ටම පන්තිය කරමු. ඔයාලගේ accounts පන්තියට මට දෙන්න ඕන පන්තිය අද 8:00 ඉඳලා අපි විනාඩි 5ක් විතර පන්තිය නතර කරමු. ඊළඟ දවසේ 8ට පටන් ගමු. එතකොට පැය භාගයක් විතර තියෙනවා. අය වෙච්ච වැරද්ද අපි හදාගමු. හරි. ගිය සතිය අවසානට කතා කරා පුතා ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි ගැන. ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි ගැන. ප්‍රශ්න අහලා තිබුණා මම මේ ඔය නිෂ්පාදන අතන්දරයකින් ඔයාලා උත්තරත් එවලා තිබුණා. හොඳයි. සමහර උත්තර පොඩි පොඩි වැරදි තිබුණා. මං මුලින්ම කියන්න ඕන මම ওই ප්‍රශ්නේ අහන්නේ එදා දවසේ උගන්වන පාඩමෙන් නෙමෙයි. ඒවා මේ උගන්වපු නැති ඒවා තාම. ඔයා පොඩි පොතක් ඉකෝන් නෝට් එකක් හොයලා බලලා. ඉකෝන් වල පුංචි අච්චු පොත් තියෙනවා ඉකෝන් පොත්. ඒ පොතක් පොඩ්ඩක් අරන් එහෙට මෙහෙට කියවද්දි ඕවා හම්බ වෙනවා කරුණු. ඒ කියන්නේ ඉස්සරහට සමහර විට තියෙනවා තමයි මම ඔය අහන්නේ. ඒ හින්දා උගන්වපු දෙයින් එහාට ගිහිල්ලා චුට්ටක් කල්පනා කරලා පොතක් බලලා එවන්න උත්තර ටික. ඒවා යම් දවසක අනාගතයේ මම ඔයාලට උගන්වනවා. හැබැයි ඒිට පෙර සූදානමක් විදියට තමයි ඔයාලට ඔය ප්‍රශ්න දෙන්නේ. හරි. එතකොට අපි ගිය සතිය ආර්ථික භාණ්ඩයි ආර්ථික නොවන භාණ්ඩයි කතා කරනකොට අපි අවසානට ඉගෙන ගත්තා සම්පත් පිරිවැයක්. සම්පත් පිරිවැයක් එහෙම නැත්නම් ආවස්තික පිරිවැයක් දරලා හැදුවොත් එයා ආර්ථික භාණ්ඩයක්. සම්පත් පිරිවැයක් දරන්නේ නැතුව හැදුවොත් එයා ආර්ථික නොවන භාණ්ඩයක් කියලා. ස්වභාව ධර්මයෙන් ලැබුණු. හරි. මම දැන් ඔන්න තව අලුත් දෙයක් ඔතන පුංචි දෙයක් කියලා දෙනවා. දැන් පුතා අපි හිතමුකෝ වර්ෂා ජලය. දැන් මේ දවස්වල ඔන්න වහිනවනේ ඔයාලටත් වහිනව ඇති. වර්ෂා ජලය. දැන් ඔන්න වහිනවා කියලා හිතන්න මෙන්න වහිනවා. මෙන්න. මම මොකද කරන්නේ? කණේලෙන් එළියට අත දාලා වීදුරුවකට පුරව ගන්න වතුර එකක්. දැන් මෙන්න වීදුරට වතුර එකක් පුරව ගත්තා. දැන් අර එළිය වහිනකොට ඒ වැස්සට අපි මොකද්ද කිව්වේ? ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? ඒ වහින වැස්සට අපි කිව්වේ ආර්ථික නොවන භාණ්ඩයක්. ඇයි ඒ? ස්වභාව ධර්මයෙන් හම්බෙන්නේ සම්පත් පිරිවැයක් දරලා නැහැ. අන්නේ නේ ආර්ථික නොවන භාණ්ඩය. දැන් ඔන්න මම අර වීදුරුවක් දාලා ඔන්න අතේ ඔහම ජනේලෙන් එළියට දාලා වීදුරුවට වතුර එකක් පුරව ගන්නවා. දැන් මේ වීදුරුවේ තියෙන වතුර එක ඒක ආර්ථික භාණ්ඩයක්ද ආර්ථික නොවන භාණ්ඩයක්ද? මේ අර වර්ෂා ජලයමයි තියෙන්නේ. ඔව්. මේක පුතා ආර්ථික භාණ්ඩයක්. ඔන්න බලන්න ආයසරයක් වහිනවා එළියේ වැස්ස වහිනවා ජනේලෙන් බලද්දි වහිනවා පේනවා. ඒ වැස්ස ආර්ථික නොවන භාණ්ඩය.
ඇයි ඒ? භූමිය ශ්‍රමය ප්‍රාග්ධනයේ ව්‍යවසායකත්වයේ කියන සම්පත් කැපකිරීමකින් තොරව තමයි වැස්ස එන්නේ. කවුරුත් සම්පත් පිරිවැයක් දරලා නැහැ. ඒ හින්දා ඒක ආර්ථික නොවන. ඔන්න දැන් මම ගෙදර තිබ්බ වීදුරුවක් අරන් ගිහිල්ලා ජනේලෙන් එළියට අත දාලා ඔන්න වතුර කප්පුරව ගත්තා. මේ වීදුරුවේ තියෙන වතුර එක ආර්ථික. දැන් ඒක එහෙමුනේ කොහමද? මම මුදලක් ගෙව්වද? නෑ මුදලක් ගෙව්වේ නෑ. හැබැයි මම මගේ ශ්‍රමය කියන එක මේ වෙනුවෙන් කැප කරා. මම ප්‍රාග්ධන උපකරණයක් මගේ දින භාවිතා කරා. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩයකට අපි සම්පත් පිරිවැයක් දරපු ගමන් එයා කවුරු වෙනවද? එයා ආර්ථික භාණ්ඩයක් වෙනවා. තව උදාහරණයක් දෙයක් අරන් බලමු. මහවැලි ගඟේ ගලාගෙන යනවා වතුර. මහවැලි ගඟේ ආර්ථික නොවන භාණ්ඩයක්. මහවැලි ගඟේ ගලාගෙන යන වතුර ආර්ථික නොවන භාණ්ඩයක්. ඇයි ඒ ස්වභාව ධර්මයෙන් හම්බෙලා උල්පත් මාර්ගයෙන් ඇවිල්ලා තමයි යන්නේ. දැන් ওই වතුර ජල සම්පාදන මණ්ඩලය මොකද කරන්නේ? නල මාර්ගේ රැස් කරනවා නැත්තම් පොඩි ඇල්ලවැල් වලින් රැස් කරන ලොකු ජලාශයකට. ඒ ජලාශයෙන් පිරිපහදු කරනවා අධියර කීපයකට. ඊට පස්සේ නල මාර්ග ඔස්සේ ටැංකියකට ලොකු ඇවිල්ලා නගරේ තියෙන ටැංකිය ඔස්සේ ඔයාලා ගෙදරට එනවා නල මාර්ග ඔස්සේ ආපහු. ඇවිල්ලා ටැප් එකෙන් එනවා. දැන් ඔයාලා ගිහිල්ලා ඔය ටැප් එකෙන් මෙහෙම අරලා බොණ්ඩ ගන්න වතුර එක ඒක පුතා ආර්ථික භාණ්ඩයක්. ඒක ආර්ථික භාණ්ඩයක්. අර මහවැලි ගඟේ යන වතුර ආර්ථික නොවන වුණාට ඒ මහවැලි ගඟේ වතුරම ඔයාලගේ ටැප් එකෙන් එළියට එනකොට ඒක ආර්ථික භාණ්ඩයක්. ඇයි ඒ? තේරෙනවනේ? සම්පත් පිරිවැයක් දරලා තියෙන්නේ මේ වෙනකොට. එහෙනම් ආර්ථික නොවන භාණ්ඩයකට සම්පත් පිරිවැයක් දරපු ගමන් එයා ආර්ථික භාණ්ඩයක් වෙනවා. එයා ආර්ථික භාණ්ඩයක් වෙනවා. ඒක තමයි කතන්දරේ. එහෙනම් ඔන්න ඔතන විශේෂ කරුණක් තියෙනවා. මොකක්ද? අපි ඉගෙන ගත්ත ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ කියලා. ඒ දෙන්න දෙපැත්තක තිබ්බේ. එකකට සම්පත් පිරිවැයක් දැරුවා. ඒ නිසා ආර්ථික කිව්වා. අනිත් එකට සම්පත් පිරිවැයක් දැරුවේ නැහැ. ඒ නිසා ආර්ථික නොවන කිව්වා. හැබැයි මේ ආර්ථික නොවන කොටේ කට්ටියට සම්පත් පිරිවැයක් දරපු ගමන් එයාලා මේ පැත්තට එනවා. ඒක තමයි උතන තියෙන විශේෂත්වය. හරි. එහෙනම් අපි එදා පාඩමේ අවසානට නතර කරුත් දැනින් විශේෂ කියලා පොඩි නෝට් කෑල්ලක් ලියලා අපි ලියන්න පටන් ගමු. එතකොට නිබන්ධන සම්බන්ධයෙන් මාතලෙන් එහා දිස්ත්‍රික්කයේ ඉන්න දුවලා පුතාලට මම කුරියර් කරලා පෝස්ට් එකේ රෙජිස්ටර් පෝස්ට් එවනවා ටියුට් එකද මේ දවස්වල නිවාඩු නිසා පුතා ඒක උන්නේ නැහැ. මම අර ඔයාලට කිව්ව විදිහට ඒ විස්තර අනුව වැඩ කරන. එතකොට මම ටියුට් එක දානවා. දිස්ත්‍රික්කයේ ඇතුළේ අනිත් දුවලා පුතාලට අදාළ ආයතන වලින් ගන්න පහසුකම් සලසලා තියෙනවා. ඉතින් අපි ලබන සතියේ වෙද්දි ටියුට්ස් ටික අරන් ඉවර කරගමු මේ මාසෙ ඉවර වෙද්දි. එතකොට අපිට වැඩේට ලේසි. රයිට්. තවමත් නිබන්ධන නැති දුවලා පුතාලා ඇති හින්දා අපි ලියා ගන්නවා තියෙන කට්ටිය කියන නෝට් එකේ ඇති විශේෂ කියලා මේක ලියා ගන්න. විශේෂ කියලා ලියා ගන්න. ඔන්න මම කීවෙනි පිටුවේද 11 පිටුව යටින් තියෙනවා විශේෂ. රයිට්. එතන විශේෂ කියලා ලියනවා. නැති දුවලා පුතාලා විශේෂ කියලා ලියාගෙන යන්න. හරි. ආර්ථික නොවන භාණ්ඩයක් එම ස්වරූපයෙන් එම තත්වයෙන් පවතිනුයේ එවැනි භාණ්ඩයක් වෙනුවෙන් සම්පත් පිරිවැයක් නොදරන තාක්කල් පමණි.
නොදරන නේ මේ නොදරන තාක්කල් පමණි. නොදරන තාක්කල් පමණි. එනම් කිසියම් ආර්ථික නොවන භාණ්ඩයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් සම්පත් පිරිවැයක් දැරීමක් සිදුවන්නේද? භාවිතා කිරීම සම්බන්ධයෙන් සම්පත් පිරිවැයක් දැරීමක් සිදුවන්නේද? සම්පත් පිරිවැයක් දැරීමක් සිදුවන්නේද? එතෙන් සිට එම භාණ්ඩය ආර්ථික භාණ්ඩයක් බවට පත්වේ. ආර්ථික භාණ්ඩයක් බවට පත්වේ. හරි. උදාහරණයක ලියාගමු. උදාහරණ ගංගාවක ගලා යන ස්වභාවික ජලය නැත්තම් නිකම්ම ලියන්නකෝ ගංගාවක ගලා යන ජලය. ස්වභාවිකයිනේ කොහොමද? ගංගාවක ගලා යන ජලය ආර්ථික නොවන භාණ්ඩයක් වුවද එම ජලය පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයකට රැස්කොට නල මාර්ග ඔස්සේ පානීය ජලය ලෙස නාගරික ජනතාවට නැත්තම් ගෘහස්ථයන් වෙත ලබා දෙන විට එම ජලය ආර්ථික භාණ්ඩයක් බවට පත් වේ නැත්නම් ලෙස සලකයි. ආර්ථික භාණ්ඩයක් බවට පත් වේ. ආර්ථික භාණ්ඩයක් ලෙස සලකයි නැත්නම් ආර්ථික භාණ්ඩයක් බවට පත් වේ. හරි. ආර්ථික භාණ්ඩයක් බවට පත්. හොඳයි.
තව ඕනනම් ඔයාලට හිතා ගන්න පුළුවන් උදාහරණ තියෙනවා. මේ අපි හුස්ම ගන්න වාතය. කියලා හුස්ම ගන්නේ. ඒක ආර්ථික නොවන භාණ්ඩයක්. අපි ඔයාලා දැකලා ඇති ඔයනේ ඩයිවර්ස්ලා කිමුදුම් කරුවෝ. එයාලා දායි යන ටැංකි වල ඔක්සිජන්. ඒක ආර්ථික භාණ්ඩයක්. සමහරලාට ඔය මොනවද දැඩි සත්කාර ඒකක වල ඉන්න ලෙඩ්ඩුන්ට දෙන ඔක්සිජන්. ඒවා ආර්ථික භාණ්ඩ. ගගනගාමියෝ පාවිච්චි කරනවා. නේද ඔක්සිජන් අරන් ගියේ. ඒවා ආර්ථික භාණ්ඩ. නේ ආර්ථික භාණ්ඩයක් ආර්ථික නොවන භාණ්ඩයක් අතර වෙනස ඉගෙන ගත්තා. ආර්ථික නොවන භාණ්ඩයක් සමහරලාට ආර්ථික භාණ්ඩ වෙන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. රයිට්. ඔන්න එහෙනම් අපි එතන ඒ කොටස ඉවර කරලා පොඩි අලුත් මාතෘකාවකට යනවා. අලුත් මාතෘකාවකට යනවා. අපේ ටියුට් එක තියෙන දුවල පුතාලා නම් පෙරලා ගන්න දෙවෙනි පිටුව. දෙවෙනි පිටුව. ටියුට් එක තියෙන දුවල පුතාලා දෙවෙනි පිටුව. නැති දුවල පුතාලා ලියා ගන්න මාතෘකාවක් මිනිස් අවශ්‍යතා සහ වුවමනා. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. මොකක්ද මිනිස් අවශ්‍යතා සහ වුවමනා? මිනිස් අවශ්‍යතා සහ වුවමනා. ලියාගන්න මාතෘකාව මිනිස් අවශ්‍යතා සහ වුවමනා. හරි පුතේ. දැන් සාමාන්‍ය ජීවිතේ ගත කරන මිනිස්සෙක් අපි චුට්ටක් මේක පොඩ්ඩක් මෙයා කරමුකෝ. රයිට්. මිනිස් අවශ්‍යතා සහ වුවමනා. එතකොට ආර්ථික විද්‍යාවේ මිනිස්සු ගාව තියෙන අවශ්‍යතා සහ වුවමනා ඔක්කොම ගොඩවල් දෙකකට දානවා. මොකද්ද ආයතරයක් කියනවා. මිනිස්සයා ගාව තියෙන අවශ්‍යතා වුවමනා සියල්ලම ගොඩවල් දෙකකට දානවා. මොනවද මිනිස්සයා ගාව තියෙන අවශ්‍යතා සහ වුවමනා? මිනිස්සයාට ආධ්‍යාත්මික අවශ්‍යතා සහ වුවමනා තියෙනවා. මානසික ඒවා තියෙනවා. සමාජීය ඒවා තියෙනවා. ඊළඟට ගත්තොත් දේශපාලනික තියෙන්න පුළුවන්. ආගමික පැත්තෙන් තියෙන්න පුළුවන්. ආර්ථිකමය පැත්තේ කොහොම මිනිහා ගාව අවශ්‍යතා සහ වුවමනා විවිධ වර්ගවල ඒවා තියෙනවා. ගොඩවල්. ආර්ථික විද්‍යාවේ පුතා ඔය තියෙන ඔක්කොම අරගෙන ගොඩවල් දෙකකට දානවා. ඔන්න. ආර්ථික විද්‍යාවේ අවශ්‍යතා සහ වුවමනා තියෙන වර්ග දෙකයි. වර්ග දෙකයි. එකකට කියනවා ආර්ථික අවශ්‍යතා සහ වුවමනා. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා. අනිත් එකට කියනවා පුතා ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා සහ ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. මම මේක ආපහු ලියන්න වචන පොඩ්ඩක් පැහැදිලිව පේන්න. නොවන අවශ්‍යතා සහ නොවන. ආර්ථික භාණ්ඩ ආර්ථික නොවන භාණ්ඩ වගේ ළඟ යන එක. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. මම තවත් මේක පැහැදිලි වෙන්න ඕන පුංචි ලියන්නම්කෝ ලිස්ට් එකක්. දැන් මේ සාකච්ඡාවකින් ගියා නම් මේක හොඳයි. හැබැයි අපිට පන්ති වල වගේ නේ කතා බහ කරන පොඩ අපහසුයි පුතේ. ඔයාලට සිග්නල් සමහර වෙලාවට පැහැදිලිව නැහැ. මම කියන ඒවා ඇහෙන්නේ නැහැ. වෙලා යනවා. ඒ දේවලුත් එක්ක මම මේ පැහැදිලි කිරීම කරයි යන්න. ඉතින් සුබ ආරංචියකුත් තියෙනවා නොවැම්බර් නේද? පළවෙනිදෙන් පස්සේ අපිට හම්බෙන්න පුළුවන් කියලා පොඩි ආරංචියක් තියෙනවා. එහෙම වුණොත් ඔයාට භෞතික පන්තිදි දැනගන්න පුළුවන් මේ පන්තිය තවත් කොච්චර වෙනස්ද කියන එක. දැන් මේ පුළුවන් තරම් සීමා සහිතව මේ අර අතපය බැඳලා වගේ තමයි මේ උගන්වන්නේ.
සමහර උදාහරණ පැහැදිලි කරලා පෙන්වන්න බෑ රංගපාලා පෙන්වන්න බෑ මයි කැමරාව තියෙන මට වඩා ටිකක් උඩින් නේ ඔය කතන්දරත් එක්ක හරි එතකොට ආර්ථික අවශ්‍යතා සහ උමන ඔන්න මං කීපයක් ලියයි යනවා මෙතන ලියයි යනවා ආහාර ඊට පස්සේ නිවාස ඊට පස්සේ අපි ගමුකෝ ප්‍රවාහනය ඔය ප්‍රවාහන මේ පැත්තේ ලියයි යනවා බලන්න මේ පැත්තේ ලියයි යනවා ආර්ථික නොවන කොටේ ලියයි යනවා බලන්න ආදරය කරුණාව ඊළඟට බලය ඔන්න ආහාර නිවාස ප්‍රවාහනය sannivedana වගේ දේවල් මේ පැත්තේ ආදරය කරුණාව බලය අභිමානය වගේ දේවල් දැන් අල්ලන්න බලන්න වෙනස මොකක්ද කියලා දැන් මේ දෙක බලලා වෙනස අල්ලන්න පුළුවන් ආදරය සමාවෙන්න ආහාර මිනිසුන්ට ඕනද ආහාර මිනිසුන්ට ඕනද ඕන ආදරය මිනිසුන්ට ඕනද ආදරයත් ඕන ජීවත් වෙන්න ආදරය ඕන චූටි කාලේ නේද ඉපදුන ගමන් අම්මලා අප්පච්චිලාගේ ආදරයට ඊට පස්සේ විවාහ වෙලා ඊළඟට දරු මල්ලොත් එක්ක ආදරය ඉනක ඕන නිවසක් ඕන රැකවරණයක් ඕන ගෙදර නිවසක් අවුවෙන් වැස්සෙන් පින්නෙන් බේරිලා ඉන්න නිවසක් ඕන වාසස්ථානයක් ඕන කරුණාවක් ඕන මිනිස්සෙට ආරක්ෂාව ඕන බලය ඕන ඒ වගේ දේවල් තියෙනවා හරි දැන් දෙන්නගේ වෙනස මොකක්ද කියලා මෙයා කරගමු ආහාර ඔන්න මං රවුන්ඩ් කරලා පෙන්නන බඩගින්නක් ආවා කෙනෙක් මේ පන්තින දුවෙට්ට පුතේට බඩගින්නක් එනවා බඩගිනි කියලා හිතනවා ඔය බඩගින නැති කරගන්න ඍජුවම නැති කරගන්න කිසියම් භාණ්ඩයක් සේවාවක් තියනවද රටේ ලෝකේ තියනවා බඩගින්නක් ආපුවම ඔක නැති කරගන්න ඍජුව පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තියනවද ප්‍රායෝගික ලෝකේ තියනවා පාරාත්තලක් අරගෙන දෙකට කපලා පෙති දෙකක් කනවා පාරාත්තලක් අරගෙන දෙකට කපලා පෙති දෙකක් ආපුවම කොච්චර කාලද කියන්නේ IQ ප්‍රශ්නයක් පාරාත්තලක් අරගෙන දෙකට කපලා පෙති දෙකක් ආපුවම කොච්චර කාලද දැන් IQ ප්‍රශ්නත් අහනවා දැන් ඔයාලා එක මට පොඩ්ඩක් පුතේ මේ මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි අයියලක් කළා හැමදාම IQ ප්‍රශ්නයක් හදනවා IQ එක ඔය ටීචින් එක්සෑම් එකේ ඔය තියෙන්නේ රාත්තලම කාලා හරි ටීචින් අපේ මධ්‍යම පළාත් ටීචින් එක්සෑම් එකේ මධ්‍යම පළාතේම IQ වලට වැඩිම ලකුණු තිබ්බේ මට තමයි IQ වලට වැඩිම ලකුණු තිබ්බේ ඒ හින්දා මේ ඒක හරි වැදගත් දෙයක් අද පුළුවන් වුණොත් මම ප්‍රශ්නයක් දෙනවා විභාගයක ඉවර වෙන්න ඉස්සෙල්ලා පන්ති ඉවර වෙන්න ඉස්සෙල්ලා රයිට් උතර පාරාත්තල කාලානේ දැන් බඩගින්න ඉතින් නැහනේ බඩගිනි මිනිස්සෙක්ට පාරාත්තලකින් පුළුවන් බඩගින්න නැති කරන ඍජුව වහින වෙලාවකට ආරක්ෂාවට කුඩේකින් පුළුවන් අපිට ඍජුවම ප්‍රවාහනය කරන්න ඕන නම් ගත්ත බයික් එකක් ගියා ඍජුවම පුළුවන් එහෙනම් මෙන්න මේ පැත්තේ ලිස්ට් එකේ තියෙන ඒවා මේ පැත්තේ ලිස්ට් එකේ තියෙනවා ආර්ථික අවශ්‍යතා සහ උවමනා මොනවද තියෙන විශේෂත්වය හොඳට බලා ගන්න භාණ්ඩකින් හෝ සේවාවකින් ඔන්න වචනේ මෙයා තමයි වටින්නේ ඍජුවම භාණ්ඩකින් සේවාවකින් ඍජුවම සපුරාගත හැක ඔන්න භාණ්ඩයක් සේවාවක් පරිභෝජනය කරන මේ වචනෙත් ඕනනම් දාමු පරිභෝජනයෙන් භාණ්ඩයක් සේවාවක් පරිභෝජන ඍජුවම සපුරාගත හැකනම් ආර්ථික දැන් ඉතින් ඔයා දාලා බලන්න අධ්‍යාපනය පුළුවන් අධ්‍යාපනයේ අවශ්‍යතාවය ගුරුවරයෙක් ගත්ත ඉගෙන ගත්තා රයිට් සෞඛ්‍ය පුළුවන් අවශ්‍ය ડોක්ටර් ගාවට ගියා බෙහෙත් ටික ගත්තා හරි එහෙනම්
කිසියම් භාණ්ඩයක් සේවාවක් පරිභෝජනය කරලා ඍජුව පුළුවන් ඒවා ආර්ථික. පුතේ එහෙම ඍජුව බැරි ඒවාක් තියෙනවා. මම මෙතනින් මේකට ගන්න හිතන්නේ. මම අරකමයි වචනේ භාණ්ඩ හා සේවා පරිභෝජනේ ඍජුවම සපුරාගත නොහැක. සපුරාගත නොහැක. ඍජුවම වචනේ වටිනවා. ඍජුවම සපුරාගත නොහැක භාණ්ඩික සේවාව. මොකක් හරි තියනවාද ලෝකේ පොතක්? දැන් ඔන කාගේ හරි ආදරේ ගන්න ඕනලා තියෙනවා. කාගේ හරි ආදරේ ගන්න ඕනලා තියෙනවා අපිට. දැන් අපි හිතමු කොන්න සරල උදාහරණයක්. ඉස්සරහා ගෙදර ඉන්න පොඩි මල්ලි කෙනෙක්. ඔයා ක්ලාස් යනකොට හැමදාම උදේට මේ මල්ලි අර ගේට් එක ගාවේදී චූටි මල්ලි කියලා කතා කරනවා. හැබැයි මේ කොල්ල ඔයත් එක මොන හේතුවකට හරි තරහයි. මොන හේතුවකට හරි තරහයි. චූටි මල්ලි කිව්වහම කියලා ගලන් ගන්න නැහැ. වර්ණියා නෝඩිනම කතා කරනවා. ඔයාගෙන මල්ලි බයි කියලා නිකන් ඒ වගේ තමයි කතා කරන්නේ. දැන් වාට හිතලා මේ පොඩි එකව යාළු කරගන්න. කියලා ඔයා ගේන චොක්ලට් එකක්. චොක්ලට් එකක් ගේන. ගෙනල්ලා කනවා ඔයා. අරයට ළමයාට පේන්නේ චොක්ලට් එකක්. දැයි මේ චොක්ලට් එකක් අර දරුවගේ ආදරේ ගන්න. හම්බෙයිද ආදරේ? එහෙම නැත්තම් තියෙනවා පොතක් පුස්තකාලේ. ඒ පොත කියවනවා ගිහිල්ලා. ආදරයයි ඔබයි හරි මොකක් හරි කියලා. පොත කියනවා. ඒ පොත කියලා ඉවර දැරලා මේ අපිට ආදරේ. එහෙම නැත්තම් අපි අහනවා විරිඳුවක්. ආදරේ වේදනාව කියන විරිඳු පෙළ අහනවා. රේඩියෝ එක දාගෙන නැත්තම් නේ ෆෝන් එක. ඒක අහලා ඉවර දැරලා මේ අපිට ආදරේ කරනවා. එහෙම වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් මෙතන තියෙන ඒවා අපි භාණ්ඩයක් සේවාව පරිභෝජනය කරා කියලා අපිට ලැබෙන්නේ නැහැ ඍජුව. ඍජුව ලැබෙන්නේ නැහැ. හැබැයි පුතේ වක්‍රාකාරව ලැබෙන්න පුළුවන්. කොහොමද වක්‍රාකාරව? අර චොක්ලට් එක ඔයා කන්න නැතුව චොක්ලට් එක දෙනවා පොඩි දරුවට. මල්ලි කියලා. දැක්කා. කොහොම දවස් දෙකක් ඉතින් මෙයා කරදී ඔන්න කොල්ල පොඩි එකා යාළු. අන්න ඒ වගේ. එහෙනම් මේ ලිස්ට් එකේ තියෙන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයේ ඍජුව සපුර ගන්න බැරි ඒවා. ඍජුව වක්‍රාකාරව පුළුවන් වක්‍රාකාරව පුළුවන්. දැන් කෙනෙක්ට ඕන වෙලා තියෙනවා ආධ්‍යාත්මික සුවය. ආධ්‍යාත්මික සුවය. සරලව කියන්නකො අපි හිතමුකෝ. සෝවාන් මාර්ගයට යන්න. සෝවාන් මාර්ගය. දැන් මොකක් හරි පොතක් තියෙනවද? සතර සතිපට්ඨානේ පොතේ 25 වෙනි පිටුව කියවද සෝවාන් ෂුවර් එහෙම එකක් තියෙනවද නැහනේ 35 වෙනි පිටුව කියද්දී අනාගාමී ඔහොම තියෙනවද අවසාන පිටුව කියවද රහත් වෙන එහෙම නැහනේ එහෙනම් ආධ්‍යාත්මික සුවය කියන එක මොන කොටේ දාන්නේ ආර්ථික නොවන කොට ඒකට ඉතින් පොඩි දේවල් උදව් කරනවා ඉතින් ගිහිල්ලා බණක් අපි අහනවා පුංචි සහනයක් දැනෙනවා මාලක් පහනක් පූජා කරනවා ඒක හරි හැබැයි ඍජුව ගන්න පුළුවන් ඒවා නෙමෙයි එහෙනම් මිනිස්සු ගාව තියෙනවා ප්‍රධාන වශයෙන් අවශ්‍යතා සහ උමනා වර්ග දෙකක්. මොකක්ද? භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කළ ඍජුව සපුර ගන්න පුළුවන් ඒවාක් තියෙනවා. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ඍජුව සපුර ගන්න බැරි ඒවාක් තියෙනවා. අන්නේ භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ඍජුව සපුර ගන්න පුළුවන් ඒවට අපි කියනවා ආර්ථික භාණ්ඩ. සමාවෙන් ආර්ථික අවශ්‍යතා සහ උමනා භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කරලා ඍජුව සපුර ගන්න බැරි ඒවට කියනවා ආර්ථික නොවන අවශ්‍යතා සහ උමනා. දැන් ඔතන තවත් පුංචි දෙයක් ඉගෙන ගන්න ඕන ආර්ථික විද්‍යාවේදී පුතා මෙතනින් මං ඉරක් ගහන්නම් මේ පැත්තේ කට්ටිය ගැන කතා කරන්නේ නැහැ. මෙන්න මේ ආර්ථික නොවන අවශ්‍යතා සහ උවමනා ඉෂ්ට කරලා දෙන එක ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ ටික කතා කරනවා කොහොමද මිනිස්සුගේ ආර්ථික අවශ්‍යතා සහ උවමනා ඉෂ්ට කරන්න කියලා කතා කරන එක ඕනවල. මේවා කතා කරන්නේ නැහැ. මිනිස්සුගේ ආත්‍රය ඉෂ්ට කරලා දෙන්නේ කොහොමද? මිනිස්සුන්ට කරුණාව ඇති කරන්නේ කොහොමද? මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික සුවය ඇති කරන්නේ කොහොමද කියලා ඒක අදාළ නැහැ අපේ විෂය ධාරාවට. ඔන්න වැඩි. ඔන්න වැඩි. එන ඉකෝන් සර්ලත් එක ගනුදෙනු කරද්දී ඉකෝන් සර්ලත් එක වැඩ කරද්දී මොනවද?
ආදරේ බලාපොරොත්තු වෙන්න එපා. කරුණාව බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රශ්න එහෙම දුන්නාම උත්තර නොලියා සර්ගෙන් මේ පුංචි chance එකක් නේ බණින් නැති වෙයි කියලා හැම බලාපොරොත්තු වෙන්න එපා. දැක්කත් අපේ විශේෂ ශාස්ත්‍රය නෑනේ. ඒ හින්දා. හොඳයි. එහෙනම් ඔන්න අපි සාරාංශ දෙනවා මෙතන. මිනිස්සුගේ අවශ්‍යතා සාවමන විවිධ වර්ග ඒවා තියෙනවා. ඒවා ගහනවා ගොඩවල් දෙකකට. එකකට කියනවා භාණ්ඩයක් සේවාවක් පරිභෝජනයේ ඍජුව සපුරා ගත හැක. අනිත් එකට කියනවා භාණ්ඩයක් සේවාවක් පරිභෝජන ඍජුව සපුරා ගත නොහැක. ඍජුව සපුරා ගත හැකියවට දාගත්තා පඬි නමක් ආර්ථික අවශ්‍යතා සාවමන. නොහැකියවට දැම්මා ආර්ථික නොවන අවශ්‍යතා සාවමන. අපි කතා කරන්නේ ආර්ථික විද්‍යාවේ කතා කරන්නේ මෙන්න මේ ආර්ථික අවශ්‍යතා සහ වමනා ගැන විතරයි. right. එහෙනම් ඔයාලා යම් ටියුට් එක තියෙන දුවල පුතාලා දෙවෙනි පිටුවට යන්න. නැති දුවල පුතාලා ලියාගත්ත දැන් ආර්ථික අවශ්‍යතා සහ වමනා කියලා ඒ අර්ථ අනුමාතෘකාවක් ලියා ගන්න. ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරු ලබන්නේ ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරු ලබන්නේ මිනිසාගේ ආර්ථික අවශ්‍යතා සහ උවමනා පිළිබඳව පමණි. ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරනු ලබන්නේ මිනිසාගේ ආර්ථික අවශ්‍යතා සහ උවමනා පිළිබඳව පමණි. right. අපි ලියාගෙන යනවා නෝට් එක. හරි ඔය සරින් සරේ පොඩ්ඩක් මයික් ඔෆ් කරන්න පුතේ මට මේ කිඹුහුන් යන උදේට පොඩ්ඩක් පීන නානසේ නාල පීනසේ වගේ හරි ඒ නිසා ඔය ඒ හචින් යන වෙලාවට මම ඕෆ් කරන්න නැත්නම් ඔයාලට කරදරයක් ඒ හින්දා හරි අපි ලියයි යනවා සමාජයක වෙසෙන පුද්ගලයා සතුව සමාජයක වෙසෙන පුද්ගලයා සතුව එකිනෙකට වෙනස් වූ විවිධ වර්ගයේ අවශ්‍යතා සහ වුවමනා විවිධ වර්ගයේ අවශ්‍යතා සහ වුවමනා පවති විවිධ වර්ගයේ අවශ්‍යතා සහ වුවමනා පවති සමාජීය දිගටම ලියයි යන්න සමාජීය අවශ්‍යතා සහ වුවමනා මානසික අවශ්‍යතා සහ වුවමනා ආධ්‍යාත්මික අවශ්‍යතා සහ වුවමනා ආධ්‍යාත්මික අවශ්‍යතා සහ වුවමනා ආර්ථික අවශ්‍යතා සහ වුවමනා
ආර්ථික අවශ්‍යතා සහ උවමනා. ආදී ලෙසින් විවිධ වර්ගයේ අවශ්‍යතා සහ වුවමනා පවතී. විවිධ වර්ගයේ අවශ්‍යතා සහ වුවමනා පවතී. ඊළඟ උනේ මැදින් ලියන්න පුතේ. නමුත් මිනිසා සතුව පවත්නා මිනිසා තුල පවත්නා නැත්නම් මිනිසා සතුව පවත්නා මෙම සියලු අවශ්‍යතාවයන් සහ මෙම සියලු අවශ්‍යතා සහ වුවමන මිනිසා සතුව පවත්නා මෙම සියලුම ආකාරයේ එහෙම තිබුණා වඩා හොඳයි. සියලුම ආකාරයේ අවශ්‍යතා සහ වුවමන. සියලුම ආකාරයේ අවශ්‍යතා සහ වුවමන. වර්ග දෙකක් යටතේ හරි. සමා වෙලා මට එක්කෙනෙක් චූට්ටක් මයික් එකක් ඔන් කරලා කියන්න දැන් අවසානයේ කිව්ව වාක්‍ය පුතේ නමුත් කොයි ඉදිරිපත් වෙන්න. නමුත් නැද්ද කවුරු? මට මේ වාක්‍ය සම්පූර්ණ කරන්න මම මොකද හිතලා නෝට් එක දෙන්නේ. ඒකයි. නමුත් මිනිසා සතුව පවත්නා මෙම සියලු අවශ්‍යතා හා වුවමනා වර්ග දෙකක් යටතේ ආන්න එතන පොඩි කැලලක් හල්ලා. කමන්නේ. වර්ග දෙකක් යටතේ ආර්ථික විද්‍යාවේදී බෙදා වෙන් කර යන්න හරි පුතේ. මට ඔය ආර්ථික විද්‍යාව වචන කැලල කොතනද දෙන්න ඕන කියලා. රයිට්. තාම. වර්ග දෙකක් යටතේ ආර්ථික විද්‍යාවේදී බෙදා දක්වයි. ආර්ථික විද්‍යාවේදී බෙදා දක්වයි. එක ආර්ථික අවශ්‍යතා සහ වුවමනා. දෙක ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. එක ආර්ථික අවශ්‍යතා සහ වුවමනා. දෙක ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා. දෙක ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා. රයිට්. අපි ඡේද වලින් ලියලා දාමු. පළවෙනි ඡේද දෙනවා. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුලින් හරියට ලියයි යන්න. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුලින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතා සහ වුවමනා. ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතා සහ වුවමනා. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා ලෙස සැලකේ. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුලින් ඍජුවම සපුරාගත හැකි අවශ්‍යතා සහ වුවමනා ආර්ථික අවශ්‍යතා සහ වුවමනා ලෙස සැලකයි. දිගටම ලියයියා.
ආහාර, නිවාස, වස්ත්‍ර, අධ්‍යාපනය, සෞඛ්‍ය, වැනි අවශ්‍යතා සහ වුවමනා උදාහරණ ලෙස දැක්විය හැකියි. වැනි අවශ්‍යතා සහ වුවමනා උදාහරණ ලෙස දැක්විය හැකියි. ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරනු ලබන්නේද? ඊටම ලියයි යන්න. ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කරනු ලබන්නේද? මෙම ආර්ථික අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව පමණි. මෙම ආර්ථික අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව පමණි. ආර්ථික අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව පමණි. ඊළඟ රුණේ මැදින් ලියනවා. ඔන්න ආපහු. එසේම භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කිරීම තුළින් ඍජුවම සපුරාගත නොහැකි. ඇතැම් ආධ්‍යාත්මික මානසික සමාජීය ආධ්‍යාත්මික මානසික සමාජීය අවශ්‍යතා සහ වුවමනා එසේම භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනයෙන් ඍජුව සපුරාගත නොහැකි ඇතැම් ආධ්‍යාත්මික මානසික සමාජීය අවශ්‍යතා සහ වුවමනාවන්ද මිනිසා තුළ පවතී. භාණ්ඩයකින් හෝ සේවාවක් පරිභෝජනය. එහෙම ලියන්න. භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය. ඍජුව සපුරාගත නොහැකි නිසා මේවා ආර්ථික නොවන භාණ්ඩ ලෙස හඳුන්වයි. වැරදි. ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා ලෙස හඳුන්වයි. සර්ගේ වචනයක් එහෙට මෙහෙට උනා ගෝලියෝ සිහියෙන් ඉන්න. මේවා ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා ලෙස සලකයි. ආදරය, දයාව, කරුණාව, අභිමානය, බලය එක දිගට ලියයි යන්න. ආදරය, දයාව, කරුණාව, අභිමානය, බලය වැනි දෑ උදාහරණ ලෙස දැක්විය හැකියි.
මෙම ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව මෙම ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව මෙම ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා පිළිබඳව ආර්ථික විද්‍යාවේදී අධ්‍යයනය කිරීමක් සිදු නොවේ. හරි. ඔන්න එහෙම කියලා ආර්ථික අවශ්‍යතා සහ වුවමනා ගැනයි ආර්ථික නොවන අවශ්‍යතා සහ වුවමනා ගැනයි අපි කතා කරන්නේ. මිනිස්සුන්ට විවිධ අවශ්‍යතා සහ වුවමනා තියෙනවා. ඔක්කොම දානවා ගොඩවල් දෙකකට. එකට කිව්වා ආර්ථික, අනිත් එකට කිව්වා ආර්ථික නොවන. ඇයි ආර්ථික කිව්වේ? භාණ්ඩයක්, සේවාවක්, පරිභෝජන ඍජුව සපුරාගත හැක. ඇයි ආර්ථික නොවන කිව්වේ? භාණ්ඩයක් හෝ සේවාවක්, පරිභෝජන ඍජුව සපුරාගත නොහැක. ඔය දෙකම මිනිස්සු ගාව දෙන දෙකම තියෙනවා. එකම මිනිස්සුන්ට ඕන, දෙකම මිනිස්සුන්ට ඕන. ජීවත් වෙන දෙකම ඕන. ආර්ථිකේවත් ඕන, ආර්ථික නොවනේවත් ඕන. හැබැයි අපි කතා කරන්නේ අර ඍජුව සපුර ගන්න පුළුවන් භාණ්ඩකින් සේවාව ඍජුව සපුර ගන්න පුළුවන් ආර්ථික පැත්ත ගැන විතරයි. ඒක විතරනේ අපිට සපුරලා දෙන්න පුළුවන්. අපිට මේ ආර්ථික විද්‍යාවේ මිනිස්සුන්ට ආදරේ අරන් දෙන්න බෑ. ඒකට ඉතින් වෙන ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ නමක්ට පුළුවන් කෙනෙක්ට ධර්මදේශනයක් කරලා හිත හදලා අහිමි වෙලා තියෙන කරුණාව මිනිස්සෙක්ට අරන් දෙන්න. අම්මලා අප්පච්චි ගාව කිසිම කරුණාවක් නැහැ වගේ නම් ධර්මදේශනයක් හරි මොනවා හරි කරලා පුළුවන් කරුණාව කියන එක අරන් දෙන්න. ආර්ථික විද්‍යාවේ එහෙම නැහැ. මෙන්න මේ භාණ්ඩේ අහවල් භාණ්ඩ පරිභෝජනේ කරුණා වෙනවා කියලා. එහෙම එකක් නැහැ. වක්‍රාකාරව ගත්තොත් තමයි ඍජුව ගන්න විදිහක් නෑ. හරි. ඊළඟට අපි ඔන්න තව පුංචි මාතෘකාවකට යනවා. වැදගත් එක්ක. ඔව්. හරි. අන්තිම ටිකට කිව්ව ටික ආයෙ මම නෝට් එක දාන්න. එතකොට බලමු. හරි. එතකොට හරි. ඔන්න පුංචි මේ වෙනසක් ගැන ආයෙ කතා කරන්න යනවා. දැන් අපි ඉන්නේ මිනිස් අවශ්‍යතා සහ උවමනා කියන තැන. ඒක දැන් ඔන්න එකක් කතා කරා. ඊළඟ කරුණ තමා පුතේ දැන් මෙන්න මේ වචන දෙක. අවශ්‍යතා ඊළඟ වචනේ උවමනා. අවශ්‍යතා සහ උවමනා. අපි කියන needs and wants කියලා. දැන් මේ වචන දෙක පුතා ප්‍රායෝගික ලෝකේ භාවිතා කරනකොට ඔය වචන දෙකේ වෙනසක් නැහැ. උදාහරණයක් විදිහට කියනවා නම් අපි කඩේකට ගිහිල්ලා මෙහෙමනේ කියන්නේ. මං ආවේ කිරි පැකට් එකක් මිලදී ගන්න. මට කිරි පැකට් එකක් අවශ්‍යයි කියලා කියයි. එතකොට කඩේ මුදලාලි කියනවාද අවශ්‍යතාව වලට ගෙන ආපු කිරි පැකට් නැහැ. අපි ගාව තියෙන උවමනා වලට ගෙන ආපුවා. එහෙම කියනවාද? සබන් කැටයක් ගන්න ගියාම දැන් බැංකුවට ගියාම අපි ගිහිල්ලා කියනවා මට ගෙදරක් හදාගන්න ණය මුදලක් අවශ්‍යයි කියලා කිව්වම මැනේජර් කියනවාද අවශ්‍යතාවන්ට දෙන ණය ඉවරයි. දැන් තියෙන උවමනාවන්ට දෙන්නේ. එහෙම කියනවාද? ඔයා ට්‍රිප් එකක් යන්න සල්ලි ඕනලා තියෙනවා. ඉස්කෝලේ යන ට්‍රිප් එකට චාරිකාව. දැන් අප්පච්චිගෙන් සල්ලි ඉල්ල ගන්න ඕන. රුපියල් 2000ක් කියලා අපි තුම ඉල්ල ගන්න ඕන. දැන් දොරගාව ඉඳන් කල්පනා කරනවාද ට්‍රිප් එක යන්න රුපියල් 2000ක් අවශ්‍යයි කියලා ඉල්ලනවද? ට්‍රිප් එක යන්න රුපියල් 2000ක් උවමනයි කියලා ඉල්ලනවද? ඔය වචන දෙකෙන් මොන වචනේ දැම්මොත් සල්ලි හම්බෙයිද? එහෙම කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්නේ නැහැ පුතා. මේක හරි රස්නේයි නාගන්න අවශ්‍යයි. හරි රස්නේයි නාගන්න උවමනයි. කිව්වත් එකම සිද්ධිය තමයි වෙන්නේ. එහෙනම් ප්‍රායෝගික ලෝකේ අවශ්‍යතා උවමනා කියන වචන දෙකේ වෙනසක් නැත.
ප්‍රායෝගික ලෝකයේ ඔය වචන දෙකේ වෙනසක් නැහැ. අවශ්‍යතා සහ උවමනා කියන වචන දෙකේ වෙනසක් නැහැ ප්‍රායෝගික ලෝකේ. හැබැයි ආර්ථික විද්‍යාවේ න්‍යාය තියරිය අස්සේ න්‍යායාත්මකව ගත්තහම මේ වචන දෙකේ වෙනසක් තියෙනවා. මේ වචන දෙකේ වෙනසක් තියෙනවා. එහෙනම් ආර්ථික විද්‍යාවේ න්‍යාය අස්සේ අපි ලියන න්‍යාය තියෙන්නේ. ඒක අස්සේ අවශ්‍යතා කියලා කියන්නේ එක සංකල්පයක්. උවමනා කියලා කියන්නේ පුතේ තව සංකල්පයක්. මම ඔන්න පුංචි දෙයක් කියන්නකො මිනිස්සෙක් විදියට ඉන්න. මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දැ. මිනිසෙක්ට ඉතින් පෙරේතෙක් වගේ ඉන්නත් පුළුවන් කන්නේ බොන්නේ අඳින්න කරන්නේ නැතුව නේද? ඔහේ වැටිලා ඉන්න පුළුවන් එහෙම නෙවෙයි කියන්නේ. මිනිසෙකුට මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා අවම වශයෙන් සපුරාගත යුතු දෑ මිනිස් අවශ්‍යතා කියලා කියනවා. right. එහෙනම් මම ඔන්න පුංචි ප්‍රශ්නයක් අහනවා. බලන්න දාන්නගේ කමෙන්ට් එක. බලමු කවුද හරියටම කුසගින්න පේන්නේ නැද්ද? කුසගින්න මිනිස් අවශ්‍යතාවයක්ද නැද්ද? කුසගින්න මිනිස් අවශ්‍යතාවයක්ද නැද්ද? අවශ්‍යතාවයක් 1යි 2යි 2යි 3යි 4යි ඔච්චරද ඉන්නේ? 5යි අවශ්‍යතාවයක් කියන අය. තව චුට්ටක් බලනවා. තවමදි. 12යි 16යි. අවශ්‍යතාවය නොවේ කියලා කවුරුත් නැද්ද? ඔක්කොම අවශ්‍යතාවයක් කියන්නේ. නොවේ කියලා කට්ටිය නෝ නම් දාන්න බලන්න. 21ක් දැම්ම රයිට්. කුසගින්න හොඳට කල්පනා කරන්න. මට බඩගින්න ඕන කියලා හිතන කට්ටියකෝ බලන්න. මට බඩගින්නක් ඕන. මට බඩගින්නක් ඕනද කියලා හිතන්නේ මට බඩගින්නට කන්න ඕන කියලාද හිතන්නේ? ඒකයි කල්පනා කරලා උත්තර දෙන්න. බඩගින්නද ඕන බඩගින්නට කෑම හේවත් ආහාරද ඕන කියන්නේ. දෝනි කන්න ඕන කියලා දැක්කනේ. පුතේ කුසගින්න කියලා කියන්නේ අවශ්‍යතාවයක් නෙවෙයි. ඔන්න පිපාසය අවශ්‍යතාවයක් නෙවෙයි. කුසගින්න කියන එක ඔයා කැමති වුණත් අකමැති වුණත් ශරීර කූඩුවෙන් එළියට එනවා. ඔයා ඊයේ රැට කෑවා. දැන් ඕන තාම පන්ති නිසා කෑවේ නැහැ. 8:00යි 9:00යි 9:00යි 10 වෙනකොට පොඩි මැසේජ් දෙනවා. මොනවද? එන්ජින් එක දුවන්න දැන් මදි ඉන්ධන එවන්න කියලා කියනවා. ඈනුන් අරිනවා, ඇඟමැලි කඩනවා, නිදිමත වගේ එනවා. ඔන්න කුසගින්න කියලා කියන එක සාමාන්‍ය මෙහෙම එකක්. මේ වාහනයකට අපි වාහනේ කාර් එකකට පෙට්‍රල් ගහලා යනවනේ. පෙට්‍රල් ටික ඉවර වෙනකොට වාහනේ නතර වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් ඔක නතර වෙනවා. අපි දුර ගමනක් යනකොට පෙට්‍රල් ඉවර වෙගෙන ඉඳි අපි හිතනවා මොකද්ද? අනේ නතර වෙන්න එපා කියලා. කරන්න දෙයක් නැහැ. තෙල් ඉවරුනොත් නතර වෙනවා. අපි සමහර වෙලාවට ෆුල් ටැංක් ගහලා මේ ගෙදරට එන පොඩ්ඩ දුරේ හිතනවා මේක නතර වෙන්න නතර වෙන්නේ නැහැ. ඇයි තෙල් තියෙනවා. එහෙනම් ඒ වගේ තමයි. කුසගින්න කියලා කියන්නේ පුතා ඔයාගේ ශරීර කූඩුව වැඩ කරනවානේ. ඒකට අපි කියනවා ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය. ශරීර කූඩුවේ ලේ යනවා නේද? ආහාර ජීර්ණය වෙනවා, හાર્ට් එක ලබ්ඩබ් ගගා ගෑනවා. ඔය වැඩ ගොඩක් ඇඟ ආස්සේ වෙනවා. දාදිය දානවා අර පැත්තින්
වෛශ්‍රාවිය ක්‍රියාත්මක වෙනවා. මේ පැත්තේ ගෑස් පිල්ලම් ගහනවා කතා කරනවා වැඩ ගොඩක් වෙනවා. ඔන්න ඔය වැඩ ගොඩ වෙනකොට ශරීර කූඩුවේ ඇති වෙන තත්වයක් මේකට කියන ඌනතාවයක්. මේ තියෙන ඌනතාවයක්. ඌනතාවයක්. ඔය තියෙන්නේ. ඔන්න. දැන් කුසගින්න කියන පුතේ ඌනතාවයක්. පිපාසයත් ඌනතාවයක්. ඒ ඌනතාවයක් ආවහම මිනිස්සේ ජීවත් වෙන්න ඕන නම් ඒ ඌනතාවය පූර්ණ කරන්න ඕන. කුසගින්න කියන්නේ ඌනතාවයක් සම්පූර්ණ කරන්න. එහෙම සම්පූර්ණ කරන්න සමස්ත මනුස්ස වර්ගයාම යොදා ගන්න පොදු ක්‍රමය මෙන්න මේ ඌනතාවය නැති කරන පොදු ක්‍රමය. නිකං ක්‍රමය බෑ. ඔන්න වචනේ පොදු ක්‍රමය. පොදු ක්‍රමය මිනිස් අවශ්‍යතාවය කියලා කියන්නේ. උදාහරණයක් විදිහට බඩගින්නක් ආපුවාම ඔයා නැති කරගත්තේ ආහාරවලින්. මම නැති කරගන්නෙත් ආහාරවලින්. අපේ රටේ ජනාධිපතිතුමා නැති කරගන්නෙත් ආහාරවලින්. ලෝක බලවතා කියන ඇමරිකාවේ ජනාධිපති නැති කරගන්නෙත් ඔක ආහාරවලින්. චීනේ කියන රටේ ඉන්න නේද අපි ගත්තොත් නේ කවුරු හරි චින් ටොන් කියන මිනිස්සයා. ඒ මිනිස්සුක නැති කරගන්නෙත් ආහාරවලින්. වැඩි ජනතාවත් ආහාරවලින්. ඇබර්ජියානුවරුත් ආහාරවලින්. අපිට පේනවා කුසගින්න කියන ඌනතාවය ආවහම සියලු මිනිස් වර්ගයාම ඒක නැති කරගන්නේ ආහාර කියන පොදු ක්‍රමේ. එහෙනම් ආහාර කියන්නේ මිනිස් අවශ්‍යතාවය. පිපාසය ආවහම සාමාන්‍යයෙන් ඒක නැති කරගන්නේ ජලය. ජලයත් මිශ්‍ර දෙයකින්නේ. තැඹිලි වතුර ඔය අනම්මන හැම එකෙම ජලය තමයි මිශ්‍ර වෙන්නේ. ජලය කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ. එහෙනම් ජලය කියන්නේ මිනිස් අවශ්‍යතාවය. දැන් එහෙනම් කල්පනා කරලා කියන්න නිදිමත කියන්නේ මිනිස් අවශ්‍යතාවයක්ද නැද්ද? නිදිමත කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයක්ද නැද්ද? නිදිමත කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවයක්ද නැද්ද? අවශ්‍යතාවයක්ද නැද්ද කියලා අහන්නේ. ඔව්ද නැද්ද විතරක් තිබ්බ නැති. ඔව් නෑ. නැත. නිදිමත මිනිස් අවශ්‍යතාවයක් නෙමෙයි. නිදිමත මුතේ ඌනතාවයක්. මේ ශරීර කූඩුවේ ඇතුළේ ඌනතාවයක්. වැඩ කළා ටයර්ඩ් එකට මානසික වේගරෙද්දී සිග්නල් මොකද එනවා? දැන් නිදිමත ඔන්න ඔහම ඉන්නේ මොකද්ද? ඌනතාවය. ඌනතාවය සපුරන්න නිදිමතක් ආව මොකක්ද ඕන? නිින්දක් ඕන. හොඳ නිින්දක්. සුවදායි නිින්දක්. නිින්ද කියන්නේ මිනිස් අවශ්‍යතාවය. හරි මට දුරකථන ඇමතුමක් ආවේ පුතේ මේ අපේ ලක්මල් බද්දගේ සර්ගේ accounts පන්තිය ඔයාලා දන්නවනේ සරසවියේ සුපුරුදු පරිදි අදත් තියෙනවා 10 මාරට තවමත් සම්බන්ධ වෙච්ච නැති දුවලා පුතාලා ඉන්නවා නම් මුල්ලි සරසවිය ආයතනයේ අධ්‍යාපනය ලබන්න එන්න හිතන් ඉන්න ගිහිල්ලා බලන්න සර්ගේ පන්තිරේ ගිහිල්ලා බලන්න ගියපු කට්ටියගේ නැත්තම් විස්තර අහලා බලන්න කොහොමද ඉගැන්වීම කියලා එතකොට ඔයාලට දැනගන්න පුළුවන් දැන් මම පළවෙනි දවසේ නම් ලොකු හැඳින්වීමක් සර් ගැන කරා දැන් එහෙම ඕනේ නැහැ. දැන් ඉන්නවා යාළුවෙන් අහලා බලන්න කොහොමද මචං සර්ගේ ඉගැන්වීම කියලා. එතකොට මේ ළමයි යාළුවෝ කියලා දෙයි. ඒ නිසා 10 මාර්ට් මම විනාඩි 10ක් 5ක් කලින් පන්ති අද නතර කරනවා. ඒකට සම්බන්ධ වෙන්න. අද වෙච්ච වැරද්ද. ලබන සතියේ ආපහු අටට අපි කොන් පන්තිය තියෙන්නේ. රයිට්. එතකොට
නිදි මත කියන්නේ පුතා ඌනතාවයක්. නිින්ද තමයි අවශ්‍යතාවය. නිින්ද තමයි අවශ්‍යතාවය. right. ප්‍රවාහණය. ප්‍රවාහණය ඔන්න බලන්න ඈ. අපි මෙතන ඉන්නවා. දැන් මෙතන ඉන්නවා. මම මෙතන ඉන්නවා. මට ඊළඟට තව පැය දෙකකින් මාතලේ ටවුන් එකේ ඉන්න ඕන කියලා හිතෙනවා. දැන් ඔන්න දුරක් තියෙනවා මේ. දැන් මම දැන් ඉන්නේ මෙතන. මෙන්න මාතලේ නගරේ. මාතලේ නගරේ. දැන් මෙන්න මේ තියෙන ગેප් එක. මේ තියෙන කොටස නැති කරලා දානවා. ඒ කියන්නේ මේ දුර ප්‍රමාණය පියවන්න ඕන. ඒකට යොදා ගන්න පොදු ක්‍රමය තමයි ප්‍රවාහනය. එහෙනම් ප්‍රවාහනය කියලා කියන්නේ මිනිස් අවශ්‍යතාවය. එහෙනම් අවශ්‍යතාව ගැන තේරුණා. මම ඔය ගමන් පුතේ ඊළඟ එක්කෙනත් කියලා දෙන්න. කුසගින්න කියන ඌනතාවය ආවා. ආහාර ඕන කියලා හිතුණා. ආහාර ඕන කියලා හිතුණා. මේ ඔය ආහාර අපි සපුරගන්නේ එකම ක්‍රමයට නෙමෙයි. බඩගින්නක් ආවා මොනවා හරි කෑවනම් හොඳයි කියලා හිතුණා. මම කෑවා බත්. සම්බෝලයි බත්. තව එක්කෙනෙක් කෑවා අලහොදී පිට්ටු. තව කෙනෙක් කෑවා ලුණු මිරිසුයි රොටි. ඔය තියෙන්නේ. බත් පාන් පිට්ටු තෝසේ සෑන්ඩ්විච් හොට් ඩොග්ස් නේද? ඊළඟට සබ්මැරින් අනම්මනම් කියලා අපි ඔය කියන්නේ. එන සපුර ගන්න විවිධ ක්‍රම තියෙනවා. කුසගින්න කියන ඌනතාවය සපුර ගන්න පොදු ක්‍රමයේ ආහාර පොදු ක්‍රමේ අනිවාර්ය. මේ ආහාර කියන ක්‍රමයට යන පාරවල් ගොඩයි. ආහාර කියන ක්‍රමයට යන. ඒක බත් වෙන්න පුළුවන්, පාන් වෙන්න පුළුවන්, පිට්ටු වෙන්න පුළුවන් ඔය තියෙන්නේ. ඒවට කියනවා මිනිස් වුවමනා. එක නේද? ඒවට කියනවා මිනිස් වුවමනා. මොකද්ද? මිනිස් අවශ්‍යතාවයක් සපුර ගන්න විවිධ ආකාර. මිනිස් අවශ්‍යතාවයක් සපුර ගන්න විවිධ ආකාර. දැන් මොකද්ද? මාතලේ නගරේ පෙනී හිටින්න ඕන ප්‍රවාහන මාධ්‍ය. අවශ්‍යතාව. ඒක බස් එක වෙන්න පුළුවන්. බයිසිකලයක් වෙන්න පුළුවන්. මෝටර් බයික් එකක් වෙන්න පුළුවන්. කාර් එකක් වෙන්න පුළුවන්. කෝච්චියක් වෙන්න පුළුවන්. දැක්කා. අපේ හිතේ තියෙන දේ තව මිනිස්සෙට කියන්න ඕන. අදහස තව මිනිස්සෙට දැනුම් දෙන්න ඕන. ඒකට කියනවා sannivedana. ඉතින් sannivedana ලිපියක් වෙන්න පුළුවන්. කට වචනෙන් වෙන්න පුළුවන්. ඊළඟට ටෙලිෆෝන් වෙන්න පුළුවන්. ටෙලෙක්ස් වෙන්න පුළුවන්. ෆැක්ස් වෙන්න පුළුවන්. ට්විටර් වෙන්න පුළුවන්. ඔය දැන් තියෙන Facebook, WhatsApp, අන්තර්ජාල ඉන්ටර්නෙට් ඔය කතා ඔක්කොම මොනවද? sannivedana. එහෙනම් ඒවට කියනවා මිනිස් වුවමනා. right. එහෙනම් අපේ සිලබස් එකේ තියෙන මේ දෙන්න. ආහාරයි බත් ගැනයි. ආහාර අවශ්‍යතාවය බත් කියන වුවමනා. මෙයා ගැන එහෙම නෑ අපේ සිලබස් එකේ. මිනිස් ඌනතාවයක් කරන ඒවා අහන්නේ. හැබැයි දැනගන්න එහෙම જાතියක් තියෙනවා. ළමයි වැරදිලා මේ කුසගින්න එක්ස්ප්ලেইন කරනවා. නිදි මත එක්ස්ප්ලেইন කරනවා. පිපාසය වැරදි. ඒවා එක්ස්ප්ලেইন ඒවා විග්‍රහ කරලා බෑ. රයිට්. එහෙනම් මං හිතනවා තේරුණා කියලා. අපි ඒ ටික ලියාගමු. එහෙම ලියාගන්න. අනුමාත්‍රිකා දැන් නෝට් එක තියෙන දුවලා පුතාලා ටියුට් එක තියෙන දුවලා පුතාලා දැන් ඉන්නේ දෙවෙනි පිටේ තුන්වෙනි පිටුවට යන්න. එයාලගේ අවශ්‍යතාව සහ උමනා කියලා ඔන්න ටියුට් එකේ තියෙනවා. නැති දුවලා පුතාලා අවශ්‍යතා කියලා ලියා ගන්න. needs කියලා ලියා ගන්න අවශ්‍යතා. නේද? needs. ලියා ගන්න. ලියාගෙන අපි මෙහෙම ලියයි යනවා. කොහොමද තියෙන්නේ? සරලව දක්වන්නේ නම් මිනිසෙකුට මිනිසෙක් වශයෙන් ජීවත් වීම සඳහා සරලව දක්වන්නේ නම් මිනිසෙකු ලෙස ජීවත් වීම සඳහා පුතේ කැඩි කැඩි වගේ දැනෙන්නේ දැන් කියන්න බලන්න කැඩි කැඩි වගේ දැනෙන්නේ කියලා. right. අවුලක් නෑ වගේ. නෑ හරි පුතේ හරි. සරලව දක්වන්නේ නම් මිනිසෙකුට මිනිසෙකු වශයෙන් ජීවත් වීම සඳහා සපුරාගත යුතු අවම දෑ.
සපුරා ගත යුතු අවම දෑ. මිනිස් අවශ්‍යතා ලෙස සැලකේ. මිනිස් අවශ්‍යතා ලෙස සැලකේ. මිනිස් අවශ්‍යතා ලෙස සැලකේ. අවශ්‍යතා ලෙස සැලකේ. right ඊළඟ රුලේ ලියයි යන්න. ඕන දැන් ලියන්න හැමෝම අර නෝට් එක නැති අයයි තියෙන ඔක්කොම ලියන්න ඕන හිස්තැනේ. ලියයි යන්න. මිනිසා තුල නැත්නම් පුද්ගලයෙකු තුල මිනිසා තුල ඔහුගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය හේතුවෙන් ඔහුගේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය හේතුවෙන් ජීව විද්‍යාත්මක ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලිය හේතුවෙන් ඔහු තුල හටගන්නා කිසියම් කායික හෝ මානසික ඌනතාවයක් කායික හෝ මානසික ඌනතාවයක් සපුරා ගැනීම සඳහා කායික හෝ මානසික ඌනතාවයක් සපුරා ගැනීම සඳහා සමස්ත මිනිස් වර්ගයා විසින්ම භාවිතා කරන සපුරා ගැනීම සඳහා සමස්ත මිනිස් වර්ගයා විසින්ම භාවිතා කරන පොදු ක්‍රමයක් වේ නම් එහෙම ලියමු. පොදු ක්‍රමයක් වේ නම් එය මිනිස් අවශ්‍යතාවයක් ලෙස සලකයි. එය මිනිස් අවශ්‍යතාවයක් ලෙස හඳුන්වයි. හරි. මම උදාහරණ ලියන්න නැහැ පුතේ, ටිකක් දිග උදාහරණයක්. අපරාධි කාලය නිබන්ධනය ගත්තාට පස්සේ ඔයාලට තේරෙයි. මොකද්ද මේ කුසගින්න කතාව තමයි කියලා තියෙන්නේ. කුසගින්න කියන தත්ත්වය නැති කරගන්න යොදා ගන්න ක්‍රමේ ආහාර. එහෙනම් ආහාර මිනිස් අවශ්‍යතාවය කියන්නේ. right. එතනම අපි ඊළඟට ලියාගමු කවුද? මිනිස් වුවමනා. wants ගැන. මිනිස් වුවමනා. මිනිසා තුල හටගන්නා නැත ඇතිවන කිසියම් මිනිස් අවශ්‍යතාවය හටගන්නා කිසියම් මිනිස් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා භාවිතා කරන
සපුරා ගැනීම සඳහා භාවිතා කරන විවිධ ස්වරූපයන් සපුරා ගන්නා කිව්වත් කමන්නේ. සපුරා ගැනීම සඳහා භාවිතා කරන සපුරා ගන්නා නැත්නම් සපුරා භාවිතා කරන විවිධ ස්වරූපයන්. කමා විවිධ ක්‍රමවේදයන්. විවිධ ක්‍රමවේදයන්. විවිධ ආකාරයන්. විවිධ ආකාරයන්. මිනිස් වමනා ලෙස සැලකේ. මිනිස් වමනා ලෙස සැලකේ. මිනිස් වමනා ලෙස සැලකේ. මිනිස් වමනා ලෙස සැලකේ. හරි. හරි. අපි පොඩි අභ්‍යාසයක් කරන ඔය ටියුට් එක තියෙන දුවලා පුතාලා ඔය පහලින් දෙන අභ්‍යාසය කරන්න. ටියුට් එක නැති දුවලා පුතාලා මම උදව් කරනවා. මම අවශ්‍යතාවය ලියනවා. ඔයා ලියන්න ඕන උවමනාව. එකක් බෑ ටිකක් වැඩිපුර ලියන්න. පළවෙනි එක මෙතන තියෙනවා වස්ත්‍ර. වස්ත්‍ර. ඔයා හිතලා උවමනා ලියන්න. දෙක වාසස්ථාන නැත්නම් නිවාස. කෙටියෙන් ලියන නිවාස. ඊළඟට තියෙනවා ප්‍රවාහනය. ප්‍රවාහනය. ඊළඟ පොතේ පස්වෙනි එකේ තියෙනවා sannivedana. වස්ත්‍ර නිවාස ප්‍රවාහනය sannivedana. ලියන්න බලන්න කල්පනා කරලා උවමනාවන් ටික ලියන්න බලන්න. ලියන්න දෙක තුනක් ලියන්න. එකකට දෙකක් තුනක්. හරි. වස්ත්‍ර අඳින දේවල්. කමිසය, කලිසම, සාරිය, ඔසරිය, බැනියම ඕනකල් ලියන්න පුළුවන්. ලිස්ට් එකේ තියෙනවා. නිවාස. දෙමහල් නිවාස, තෙමහල් නිවාස, උළු සෙවිලි කරන ලද, පිදුළු සෙවිලි කරන ලද, ඊළඟට ගල් ගුහා වත් ගන්න පුළුවන්. සාමාන්‍ය ගල් ගුහා වල නැවින අඩුයි. ඒවත් ඉතින් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ගුහාවක ජීවත් වෙන ඉග්ලු නිවාස වෙති. ඒවා දාන්න පුළුවන්. ප්‍රවාහනය. පාපැදිය, මෝටර් රථය, බසය, දුම්රිය, ගුවන් යානය, නෞකාව ඔක්කොම දාන්න පුළුවන්. sannivedana. දුරකථනය, රූපවාහිනිය, නේද? රේඩියෝ, පුවත්පත, අන්තර්ජාලය ඇතියේ ඒ ටික දාන්න පුළුවන්. sannivedana. හරි. මතක් වෙච්ච නිසා පොඩි IQ ප්‍රශ්නයක් අහන්න. සාමාන්‍ය පන්තියේ කරන වැඩක් ඕක. දවසට පොඩි එක IQ ප්‍රශ්නයක් අහනවා. ගොඩක් වෙලාව ගන්න අපි බලමු උත්තර 10යි බලන්න. 10ක් බලලා මොකක්ද කියලා කියන්න. හොඳට අහගන්න නෑ ප්‍රශ්නේ. මනසින් අහගන්න ප්‍රශ්න ලියන්න යන්න එපා. මනසින් දාගන්න. කජු පූලං තියෙන කජු ගහක් තියෙනවා. දැකලා ඇතිනේ අරනේ. නිකන් දාලා වශයෙන් මේ තියෙන කජු පූල ඔන්නෝ. ඔබ දෙන කජු පූලං ගහක් තියෙනවා. ඒ කජු ගහේ එක කජු පූලමයට එක ගිරව ගානේ වහලා ඉන්නවින්න. කජු ගහේ එක කජු පූලමයට එක ගිරව ගානේ වහලා ඉන්නවා.
ඊට පස්සේ එක පාටම සද්දයක් ඇහෙනවා. රතිඤ්ඤක් වයි පිපෙනවා කියලා හිතන්න කොහේ හරි. දැන් මේ ගිරව් ඔන්න යනවා. ඊය බල යනවා. ගිහිල්ලා ගියපු ගිරව් දෙගුණ වෙලා ආපහු එනවා. නායසරයක් කියනවා. කජු ගහක් තියෙනවා. ඒකේ කජු පූලං තියෙනවා. තියෙන කජු පූලං ඔක්කොගෙම ගිරව ගානේ වහලා ඉන්නවා. වහලා ඉන්න. ඉඳලා සද්දයක් ඇවිල්ලා මුන් ටික ගිල්ලා යනවා. ගිහිල්ලා ගියපු ගාන දෙගුණ වෙලා එනවා. 100ක් ගියා නම් 200ක් එනවා වගේ. දෙගුණ වෙලා එනවා. ඇවිල්ලා ආපහු වහනවා. ආපහු වහනවා අර කජු පූලං වල. වැහුවාම එකට එකා ගානේ වහන්නේ. එකට එකා ගානේ. වැහුවාම එක ගිරවෙක්ට කජු පූලමයක් මදි වෙනවා. ආයෙත් ප්‍රශ්න. කජු ගහක් තියෙනවා, කජු පූලන් තියෙනවා, ගිරව් වහලා ඉන්නවා කජු පූලන් වල. සද්දයක් එනවා, ඉගිල්ලා යනවා, ගියපු ගාන දෙගුණ වෙලා එනවා. ඇවිල්ලා ආපහු කජු පූලන් වල වහනවා. හිතා ගන්න. වැව්වාම එක ගිරවෙක්ට කජු පූලමයක් මදි වෙනවා. ප්‍රශ්නේ තමා කජු ගහේ කජු පූලන් කීයක් තියෙනවද? කලින් ගිරව් කීයක් හිටියද? දැන් කීයක් ඉන්නවද? අන්න. කජු ගහේ කජු පූලන් කීයද? කලින් ගිරව් කීයක් හිටියද? සද්දෙන් පස්සේ ආවට පස්සේ දැන් කීයක් ඉන්නවද? බලමු. ඔන්න. සාමාන්‍ය පොදු පරීක්ෂණයට සමහරට ආයිවාලා. කෙනෙක් ඉන්නවනම් ප්‍රාදේශීය ලේකම්තුමියක් වෙන්න ඒ තරඟ විභාගෙදී අහනවා. කෙනෙක් ඉන්නවනම් රජයේ ගුරුවරියක් වෙන්න ඒ තරඟ විභාගෙදී අහනවා. රාජ්‍ය සේවයට බැඳෙන්න කැමති කෙනෙක් ඉන්නවා ඔය ප්‍රශ්න අහනවා. තරං ඉන්නෝ. උපාධි විතරක් මදි. හරි. විනාඩි දෙකක් දෙනවා. විනාඩි දෙකක් ඇතුළත උත්තරේ දාන්න බලන්න තමන් හදලා. පොඩ්ඩක් බුද්ධියත් හදාගමු. දැනුම තිබ්බට සමහරට බුද්ධිය නැහැනේ. දන්නවා කරගන්න විදිය දන්නේ. ඒ නිසා බුද්ධියත් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරමු. තාම උත්තර එකක්වත් නැහැ. ඕන්නම් ප්‍රශ්නේ දෙන්න පුළුවන් ආපහු උදව්වක් විදියට. ඇහෙන්නේ නැහැ කියලා කවුද දාලා තියෙන්නේ? මං ඇහෙන්නේ නැද්ද මා කතා කරනවා? ඔන්න සමහර අය උත්තර දානවා. ඇහුන් නැති කට්ටිය ඉන්නවා නම් මොකද්ද කතන්දරේ? කජු ගහේ කජු පූලන් තිබුණා. ඒ කජු පූලන් ඔක්කොටම ගිරව් වහලා හිටියා. සද්දයක් ආවා ඉගිලිලා ගියා. ගිහිල්ලා ගියපු ගිරව් ගාන දෙගුණ වෙලා ආවා. ඇවිල්ලා ආපහු කජු පූලන් වල වහුවා. වහද්දී එක ගිරවෙක්ට එක කජු පූලමයක් මදි වුණා. මං ඇහුවේ ගිරව් කීයද? උත්තර දැන් ඔන්න 3ක් වැරලා තියෙනවා. තව විනාඩියක් දෙනවා. විනාඩිය වැඩි දෙන්න බෑ. වැඩි දෙන්න බෑ. දැක්කද? සාමාන්‍ය පෙළ පාස්. ඒ 7යි 8යි 6යි කියලාත් ඇති. දැන් පේනවද? කටපාඩම් කතන්දර එකක් බුද්ධිය තව එකක්. ඒ ලෙවල් කරන්න පුතේ හොඳට බුද්ධිය තියෙන්න ඕන. මේ ප්‍රැක්ටිස් කරන්නේ ඒක. දැන් මං කියවන්නේ වෙනස්ම ඉකෝන් පන්තියක් කියලා. ඒකයි. රයිට්. ඔන්න උත්තර 1 2 වැටෙනවා. 5ක් වැටුණා. 5න් යමක් හරි යමක් වැරදි. කොහොනේ? දැන් 50ක් විතර ඉන්න ගෲප් එකේ. 5 දෙනාද දන්නේ? right. අවසාන තප්පර 30. අවසාන තප්පර 30. හරි. බොහෝ දෙනෙක් දාලා තිබ්බ හරි උත්තරේ. දාපු අයකින් ඈ. හැබැයි
උත්තර වැටුනේ පුතේ 10ක් 15ක පොඩි ගානක්. අනිත් ඈත් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඉන්න ගම. කජු පූලන් එකයි තිබුණේ. කජු පූලන් එකයි. ඒකේ ඉතින් හිටියා ගිරවෙක් වහලා කලින්. ඇවිල්ලා. සද්දේ ආවට පස්සේ ගිහිල්ලා දෙකක් දෙන්නෙක් ආවා. හරිනේ ඉතින් දෙන්නෙක් ආවම දෙකෙටමද? ඔන්න කතාව. right ඒ වගේ දවසට එකක් දෙන්න. මට පොඩ්ඩක් මතක් කරන්න කවුරු හරි. සර් අද ප්‍රශ්නේ කියලා. IQ එක. හොඳයි. එන ආයෙත් යනවා අපේ පාඩමට. අතපය බැඳලා නේද තියෙන පන්තියක් උගන්වන්න දාන කතන්දර සෙල්ලම් ටික දාන්නේ අමාරුවේ. අපි තා ඉක්මනින් හම්බෙමු පුතේ. හම්බුනාම භෞතික පන්තියේ තවත් විශේෂ දේවල් වලට දැනගන්න පුළුවන්. right. හොඳයි. එතකොට ඔන්න අපි අවශ්‍යතා සහ උවමනා කතා කරා. ඊළඟ මාතෘකාව අවශ්‍යතාවයන් සහ උවමනාවන් අතර පවතින වෙනස්කම්. ඊළඟ මාතෘකාව ලියා ගන්න අවශ්‍යතා සහ උවමනා අතර පවතින වෙනස්කම්. අවශ්‍යතා සහ උවමනා අතර පවතින වෙනස්කම්. තමන්ට හිතෙනවා දැන් මම්ම ගොඩක් වෙලාවට කතා කරේ. දැන් මම ගිරවා වගේ කියවගෙන ගියා. ඔව් උත්තර හරියා ගොඩක් අයගේ. දාන්න බලන්න අවශ්‍යතා සහ උවමනා අතර පවතින වෙනස්කම්. කතා කරලා මයික් එක ඔන් කරලා කිව්වට කමක් නැහැ. මම නංගන් කියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මයික් එක ඔන් කරලා උත්තරේ දෙන්න. අවශ්‍යතා සහ උවමනා අතර පවතින වෙනස්කම් එකක් කියන්න බලන්න. එකක් කියන්න බලන්න. අවශ්‍යතා හැමෝටම පොදුයි. ඔව්. උවමනා විවිධයි. right. පළවෙනි එක. ඔන්න ඒ දෝනි කිව්වා අවශ්‍යතා පොදුයි උවමනා විවිධයි. අංක එක ලියා ගන්න. මිනිස් අවශ්‍යතා සෑම කාලයකටම මිනිස් අවශ්‍යතා සෑම කාලයකටම සෑම සමාජයකටම සෑම ප්‍රදේශයකටම පොදු වන නමුත් මිනිස්සුවමනාවන් කාලයෙන් කාලයට සමාජයෙන් සමාජයට ප්‍රදේශයෙන් ප්‍රදේශයට තව ඉඩ තියෙනවා නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට විවිධ වේ. නැත්නම් වෙනස් වේ, විවිධ වේ. දැන් ඔතනින් මම ඔයාලට කියලා දුන්නා නේද? කාලයෙන් කාලයට පුද්ගලයන් පුද්ගලයාට ප්‍රදේශයෙන් ප්‍රදේශ විවිධ වේ. පාඩම ලිව්ව උත්තරයක් ලියන හැටි තමයි කියලා දුන්නේ. නිකම්ම ලියන්නේ නැහැ. මිනිස් අවශ්‍යතා පොදු යොමනා විවිධයි කියලා. දැන් තේරෙන්න ඕන ලියන විදිය. මොකද මේ රේස් එකේ ඔයා විතරක් නෙමෙයි ඉන්නේ. මදත් කිව්වා. ඔයාලගේ දිස්ත්‍රික්කයේ ගත්තොත් 3000ක් ඉන්න අයිකෝන් සම්බන්ධයි. ඒ උත්තර කොටේ සුපිරිම උත්තරේ ලියන්න ඕන. ඒ නිසා හදිස්සි වෙලා හරියන්නේ නැහැ. හොඳට කල්පනා කරලා ඕනම ටික ලියන්න. හොඳයි එකයි. මම හිතනවා දැන් මෙසේජ් දාන්න ඕනේ නැහැ. එක දුවක් කතා කරා. එහෙනම් ඉතින් අනිත් තරත් බැරි වෙන්න විදියක් නැහැ. මයික් එක ඔන් කරා කිව්වා හේතුව. වෙනස් වෙන්න. මිනිස් අවශ්‍යතා සහ වුණා අතර පදින් තව එක වෙනසක් කියන්න. අහුන්නේ නැහැ පුතේ සිග්නල් නැද්ද කොහොද ආයෙසරයක්.
නෑ 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 ඇහෙන්නේ නෑ. ඒ දෝනි කියන එක ඇහෙන්නේ නෑ. සමා වෙන්න ඕන. තව කවුරු හරි උත්සාහ කරන්න. අවශ්‍යතා කොයි ඉතින්? තව ගොඩක් තියෙනවා. තව එකක් දෙන්න. සර් මිනිසාගේ උප්පත්තියත් සමගම අවශ්‍යතා දායාද වෙනවා. ඔව්. වුවමනා ව්‍යාපාරයක් මගින් නිර්මාණය වෙනවා. වුවමනා ව්‍යාපාරයක්. ඒ කියන්නේ අපි උපදිනකොටම අවශ්‍යතා එනවා. හැබැයි උවමනා කියන එක එතන ඊට පස්සේ බිහි වෙන එකක්. උදාහරණයක් විදියට නේද? මනුෂයාගේ උප්පත්තියත් එක්කම මොනවද? මනුෂයා කෙනෙක් කියලා උප්පත්තියත් එක්කම තමයි බඩගින්න නම් මනන් ඉන්නේ. ඊට පස්සේ කිරිද කැඳද තේද කියන ඊට පස්සේ තීරණ. රයිට් එක ලියා ගන්න. ඒක ලියා ගන්න. අවශ්‍යතා නැත්නම් මිනිස් අවශ්‍යතා මිනිසාගේ ජීව විද්‍යාත්මක මූලයන් හා බැඳී පවතින අතර අවශ්‍යතා මිනිසාගේ ජීව විද්‍යාත්මක මූලයන් හා බැඳී පවතින අතර මිනිස් වුවමනා අවශ්‍යතා ජීව විද්‍යාත්මක මූලයන් හා බැඳී පවතින මිනිස් වුවමනා සිරිත් පිරිත් සම්ප්‍රදායන් ආගම දහම සිරිත් පිරිත් සම්ප්‍රදායන් ආගම දහම සංස්කෘතිය ආදිය සමග බැඳී පවතී. සංස්කෘතිය ආදිය සමග බැඳී පවතී. සංස්කෘතිය ආදිය සමග බැඳී පවතී. ආදිය සමග බැඳී පවතී. right දෙකයි. තව තියෙනවා. කියන්න. පොඩ්ඩක් පන්තිර පොඩ සම්බන්ධ වෙමු ආ. නැද්ද? සර් මිනිස් අවශ්‍යතා ජීවත් වෙන්න අපිට අත්‍යවශ්‍ය වෙනවා. හැබැයි වුවමනා ජීවත් වෙන්න අත්‍යවශ්‍ය වෙන්නේ නෑ. අවශ්‍යතා අත්‍යවශ්‍යයි. අවශ්‍යතා අත්‍යවශ්‍ය ජීවන වුවමනා නෑ. තව එකක් කියන්න පුතේ. අපි ඒක අන්තිමට වගේ ලියමු. තව එකක්. ඉස්සරලම ශරීර කූඩු ඇති වෙන්නේ මොකද්ද? අවශ්‍යතා. ඒ අවශ්‍යතාවයේ මතින් තමයි පැන නගින්නේ වුවමනාව. අවශ්‍යතාවය ප්‍රාථමිකයි. ඒක නිසා පැන නගින වුවමනාව ද්විතීයිකයි. ප්‍රාථමිකයි ජාතික පාසල් එහෙම නෙමෙයි ඈ. හරි. අවශ්‍යතා ප්‍රාථමිකයි. ඒ මතින් තමයි වුවමනාව පැන නගින්නේ. ලියාගත්තා. මිනිසා තුළ මූලිකවම ජනිත වනුයේ මිනිසා තුළ right ඔව් හොඳයි වැටෙනවා right මිනිසා තුළ මූලිකවම ජනිත වනුයේ සිංග්ලිෂ් බෑ සිංග්ලිෂ් වලින් ලියුවා මට කියා ගන්න තේරෙන්නේ ඈ එක්ක සිංහලෙන් දාන්න ඕන නැත්නම් මයික් එක ඔන් කරලා කියන්න ඕන අර සිංහල ඉංග්‍රීසි වලින් තියෙනවා මිනිස් අවච්ච වන්නේ කියන්නේ අස්මන අත්තර ගග හැම තියෙනවා මට ඒවා කියව ගන්න අමාරුයි රයිට් මිනිසා තුළ මූලිකවම ජනිත වන්නේ මිනිසා තුළ මූලිකව ජනිත වන්නේ මිනිස් අවශ්‍යතාවය වන අතර එසේ ජනිත වූ මිනිස් අවශ්‍යතාවය තුලින්
උවමනාවන් පැන නගී. උවමනාවන් පැන නගී. උවමනාවන් පැන නගී. ඉඩ තියනවා නම් විතරක් අවශ්‍යතා ප්‍රාථමික වේ, උවමනා ද්විතීක වේ. ඉඩ තියනවා විතරක්. නැත්නම් ඕනේ නැහැ. දැන් පොතේ ලියන දුවල පුතා ලිව්වට කමන්නේ. අවශ්‍යතා ප්‍රාථමික වේ, උවමනා ද්විතීක වේ. අතව දුවේ පුතේ කවුරු හරි දාලා තිබ්බා සිංහල අකුරෙන් ටයිප් කරලා. මොකද්ද? මිනිස්සු උවමනා සීමිතයිලු උවමනා අවශ්‍යතා සීමිතයිලු උවමනා සීමිතයිලු. ඇත්තනේ. ඇත්ත පුතා. අපි මේ දන්න කියන කාලයක් තිස්සේ අවශ්‍යතා තියෙන කීපයක්. ආහාර, ජලය, වාසස්ථාන, වස්ත්‍ර, ප්‍රවාහනේ, sannivedana කියලා 10ක් 15ක් තමයි තියෙන්නේ. ඕනම මිනිස්සෙට තියෙන 10යි 15යි අවශ්‍යතා. හැබැයි 10 15 ඉෂ්ට කරගන්න ගියාම තමයි එන්නේ. ආහාර කිව්වම ඉතින් බත් පාන් පිට්ටු තෝසේ කුකුලා රෝස් කරලාද බැදලාද පුච්චලාද කියලා දිගට එනවා. පපඩම් කන්න ඕන කොහමද සම්පූර්ණ පපඩ වේද බාගෙද හොදි හදලාද මැල්ලුන්ද කියලා ඔය දිගට යනවා. අන්නේ උවමනා තමයි අපිට නතර කරගන්න බෑ. දැන් මේ වෙලාවේ එහෙමයි. මේ වෙලාවේ වාගෙන් ඇහුවොත් එහෙම අවශ්‍යතා මොනවද තියෙන්නේ? සර් මට මහලොකු අවශ්‍යතා නැහැ. හොඳට ඉගෙනගෙන කැම්පස් ගිහිල්ලා රස්සාවක් කරන් කවුදනේ? බය කරා. කැම්පස් ගිහිල්ලා රස්සාවක් කරන් කසාදයක් බැඳලා පොඩ්ඩක් දරු මල්ලු හදාගෙන බොහොම සතුටින් ජීවත් වෙන්න. ඔච්චරයි. පොඩි ටිකක් තියෙන්නේ. හැබැයි කැම්පස් යන්න ක්ලාස් යන්න ඕන, පොත්පත් ගන්න ඕන, පෑන් පැන්සල් ගන්න ඕන, ඇඳුම් ගන්න ඕන, වාහනවල යන්න ඕන, ටිකට් ගන්න ඕන, ටියුට් ගන්න ඕන, සල්ලි ගෙවන්න ඕන, කතන්දර ඉවරයක් නැහැ. රස්සාවේ කතාවත් එහෙමයි, කැම්පස් එකේ ඇතුලේ කතාවත් එහෙමයි. එනිසා දෙන ලද යම් අවස්ථාවක මිනිස්සු තුල අවශ්‍යතා සීමිත ප්‍රමාණයක් තියෙනවා. නමුත් උවමනා තියෙනවා පුතේ අසීමිත ප්‍රමාණයක්. ඒක දාලා තිබ්බ එක පුතේ. ඒ නිසා අපි යාට උන්න උපහාරයක් විදියට මේවා කරන ඉතින් කටහැරලා කියන්නකෝ. ඇයි ලැජ්ජ වෙන්නේ? right. හරි. ඔන්න අපි ඊළඟ එක්කෙනා. දෙන ලද අවස්ථාවක පුද්ගලයෙකු සතු ඇත්තේ සීමිත අවශ්‍යතාවයන් ප්‍රමාණයක්. සීමිත අවශ්‍යතාවයන් ප්‍රමාණයක් වන නමුත් දෙන ලද අවස්ථාවක මිනිසා තුල පවත්නා උවමනාවන් ප්‍රමාණය පුද්ගලයෙකු තුල පවත්නා උවමනාවන් ප්‍රමාණය අසීමිත වේ. right. තව දාලා තියෙනවා එක දුවෙක් පුතෙක් මේ බලවේග වලින් අවශ්‍යතා හදන්න බෑනේ. හැබැයි උවමනා ඕනනම් පුළුවන්ලු. තව දුවෙක් පුතෙක් දාලා තියෙනවා ඒකටම සම්බන්ධ එකක්. අවශ්‍යතා නිර්මාණය කළ නොහැක. උවමනා නිර්මාණය කළ හැක. දැන් ඔය දෙන්නගෙම කතාව එකයි. මොකද්ද? අපිට අවශ්‍යතාවයක් අලුතෙන් ලෝකෙට දෙන්න බෑ. එහෙනම් මිනිස්සයා කියන එක්කෙනා ලෝකෙට පහළ වෙච්ච දවසේ ඉඳලා තියෙන අවශ්‍යතා ටික තමයි තවමත් තියෙන්නේ. බලන්නකෝ. විදුවත් බෝසතාණෝගේ ඒ කතන්දරේ තියෙන ඒ කාලේ කිඹුල්වත් නුවර තිබුණා නම් මිනිස්සුන්ට අවශ්‍යතා ප්‍රමාණයක්. අද මේ ඉන්න අපේ සමාජයට තියෙන තේ ටිකම තමයි. තව අවුරුදු ගානක 2500 ඉස්සරහට ගියත් අවශ්‍යතා ප්‍රමාණය ඔය ගානම තමයි.
හැබැයි පුතා උවමනා කියන ඒවා කාලයත් එක්ක වර්ධනය වෙලා තියෙනවා. උවමනා කියනවා මිනිස්සු නිර්මාණය කරලා තියෙනවා. කොහොමද? ප්‍රචාරණය ප්‍රදර්ශනය වගේ දේවල් වලින් පුළුවන් උවමනා නිර්මාණය කරන්න. දැන් උදාහරණයක් විදියට ඔයාට ෆෝන් එකක් තියෙනවා ළඟ. ෆෝන් එකක් තියෙනවා. ඉතින් ෆෝන් එකක් තිබ්බහම sannivedanට ඇතිනේ. ඉතින් hands free එක කියලා එකක් ඕනේ නැහැ නේ ඔයාට. හැබැයි එහෙම එකක් හදලා ඔයාට මොකද කරලා තියෙන්නේ? අර ප්‍රචාරණ ප්‍රදර්ශනය තුලින් ඒක ගන්න තැනටපත් කරලා තියෙනවා. එහෙනම් පුතේ මීට අවුරුදු 20කට කලින් SIM එක කියන වචනේ SIM කියලා අපි කියන්නේ SIM එක අපි අහලා තිබුණා රීලෝඩ් ඔය අහලා තිබුණේ නැහැ. ඔයාලා තිබුණේ නැහැ. අපි අයියේ ඒ කාලේ ජංගම දුරකථන තිබුණේ නැහැ. දැන් ඔයාගේ මගේ වෙනස ඔයා දකින්නේ එක යුගයක්. ඔයා දකින්නේ තනිකර එක යුගයක්. අපි දකිනවා දැනට යුග දෙකක්. ජංගම දුරකථනයක් පාවිච්චි නොකරපු යුගයක් දකිනවා කරන යුගය දකින්න. සෙනසුරාදා ඉරිදා ටියුෂන් නැතුව තිබ්බ යුගය දකිනවා ටියුෂන් තියෙන යුගය දකින්න. හරි ලේසි. ෆිල්ම් එකක් බලන්න ෆිල්ම් හෝල් එකටම ගිහිල්ලා ෆිල්ම් බලන්න ඕන යුගයක් දකිනවා. ගෙදර ඉඳන් උනත් ටීවී එක දාලා CD ප්ලේයර් එකෙන් හරි නේද DVD ප්ලේයර් එකෙන් හරි බලන්න පුළුවන් යුගයක් අපි දකිනවා. නිසා යුග දෙකක අත්දැකීම් දැනට තියෙනවා. ඉදිරියේදී මේක වෙනස්ලා යුග 3ක් වෙන්නත් පුළුවන්. හරි. කොහොම හරි කමන්නේ. ඔන්න උවමනා ප්‍රදර්ශනය ප්‍රචාරණය වගේ දේවල් වලට නැත්තම් ව්‍යවසායකයන්ට පුතා පුළුවන් නිර්මාණය කරන්න. හැබැයි අවශ්‍යතා නිර්මාණය කරන්න බෑ. දැන් අපි ඒක ලියාගමු. ව්‍යවසායකයෙකුට පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රචාරණය ප්‍රදර්ශනය නැත්නම් ප්‍රචාරණය ප්‍රවර්ධනය වචනේත් වැරදිනේ. පර්යේෂණ සංවර්ධනය ප්‍රචාරණය ප්‍රදර්ශනය වැනි ක්‍රියාමාර්ග ඔස්සේ මිනිස් උවමනාවන් නිර්මාණය කළ හැක. නමුත් එවැනි ක්‍රියාමාර්ග ඔස්සේ එවැනි ක්‍රියාකාරකම් තුලින් මිනිස් අවශ්‍යතාවයන් නිර්මාණය කළ නොහැක. තව ඉඩ තියෙනවා නම් එහෙමයි නැත්නම් නෝට් එක හරි ලියා ගන්න. මොකද්ද? කාලයත් සමග මිනිස් උවමනාවන් වර්ධනය වේ. ටික වැඩි වෙනවා මිනිස් උවමනාව. කාලයත් සමග මිනිස් උවමනාවන් වර්ධනය වේ. නමුත් මිනිස් අවශ්‍යතාවයන් එසේ වර්ධනය නොවේ. තව ඉතින් ගොඩාක් ඒවා දාන්න පුළුවන්. උවමනා අවශ්‍යතා සරලයි, උවමනා සංකීර්ණයි. එහෙම ගොඩක් දේවල් දාන්න පුළුවන්. අපිට ඔය ඇති කියලා හිතන්න. තව ඒවා මතක් වුණොත් ඔයා ලියන්න. මේකේ හොඳ ඒවාත් තව තිබුණා.
විකල්ප රහිතයි විකල්ප සහිතයි කියලාම තියෙනවා. හරිද? ඔය තියෙන්නේ. ඒවත් සාමාන්‍ය අරවත් එක යනවා. හොඳයි. ඊළඟට අපේ ටියුට් එක තියෙන දුවලා පුතාලට මම මේ කියන්නේ ටියුට් එක තියෙන දුවලා පුතාලගේ ඔන්න තියෙනවා පස්වෙනි පිටුවේ උඩින් තියෙනවා පුද්ගලික අවශ්‍යතා සහ උවමනා. අනුමාත්‍රිකාව චූටි එකක් ලියා ගන්න ටියුට් එක නැති දුවලා පුතාලා පුද්ගලික අවශ්‍යතා සහ උවමනා. පුද්ගලික අවශ්‍යතා සහ උවමනා. පුද්ගලික වචනේම තියෙනවානේ. පුද්ගලික පෞද්ගලිකත්වය මත පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලිකත්වය මත ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතා සහ උවමනා. තමන්ගේ පෞද්ගලිකත්වය මතනේ අඳින ඇඳුම තීරණය කරන්නේ. එහෙනම් ඇඳුම කියලා කියන්නේ පුද්ගලික අවශ්‍යතාවයක් උවමනා. ආහාර ගන්නෙත් අපිට ඕන විදියටනේ. එහෙනම් සබන් කැටේ ගන්නෙ කොහොමද? නාන්නේ මොනවද? උයන්නේ මොනවද? අපි පුද්ගලික දේවල්. එහෙනම් පුද්ගලයෙක් තමන්ගේ පෞද්ගලිකත්වය මත ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතා සහ උවමනා වලට කියනවා පුද්ගලික අවශ්‍යතා සහ උවමනා. ලියා ගන්නකෝ. මම තව පුංචි ප්‍රශ්නකුත් අහන්නම්. සමාජයේ වෙසෙන පුද්ගලයෙකු තමන්ගේ පෞද්ගලිකත්වය මත ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා සහ උවමනා වේ. ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා සහ උවමනා වේ. ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා සහ උවමනා වේ. හරි. උදාහරණ ආහාර ඇඳුම් පැළඳුම් නිවාස. හරි. දැන් පුතා ලිව්ව විදිය බලන්න. පුද්ගලයෙකු තමන්ගේ පෞද්ගලිකත්වය මත ඉටු කර ගැනීමට බලාපොරොත්තු වන අවශ්‍යතා සහ උවමනා. right. වාගේ අහන විභාගයට මෙහෙම. පුද්ගලික අවශ්‍යතාවයකි. ආහාරද රොටීද? පුද්ගලික අවශ්‍යතාවයකි. පුද්ගලික අවශ්‍යතාවය කියලා තිබ්බොත් ඔන්න ආහාර මතක තියාගන්න. පුද්ගලික උවමනාවකි. රොටි, බත්, පාන්, ඔසරිය, සාරිය, බයිසිකලය, දුම්රිය ඒවා උවමනා. එහෙනම් එතනක් තියෙනවා දෙන්නෙක් අස්සෙ අවුෙන්න එපා. පුද්ගලික අවශ්‍යතා ආහාර, වස්ත්‍ර, නිවාස අවශ්‍යතා. පුද්ගලික උවමනා දෙමහල් නිවාස, රටකජු අර නම් වලින් තියෙන ගන්න. එහෙනම් ඒකත් ඒක ඇස්සේ තියෙන. right. ඊළඟ අනුමාත්‍රිකාව පොදු අවශ්‍යතා සහ උවමනා. මම තා විනාඩි 5කින් පන්ති නතර කරනවා. මට අද පුංචි වැරද්දක් වුණා පුතේ. මට අමතක වෙලා 8:30ට කියලා ඔයාලට ලින්ක් එක දාලා තිබුණේ. ඒතර අපේ මගේ තව සහෝදර ගුරුවරයෙක්ගේ accounts පන්ති තියෙනවනේ සරසවි. ඒතර යාට පුංචි රෙස්ට් එකක් ඔයාලට විනාඩි 5කවත් 10කවත් එන්න ඕන. නැත්නම් ඔයාලට ඒ පන්තිය ටිකක් ඉන්නකොට අමාරුයිනේ. ඒ හින්දා. එසේ මේ වෙච්ච වැරද්දට මම අද විනාඩි 10ක් කලින් පන්ති නතර කරලා ඊළඟ දවසේ අපි ඒකටත් එක කරමු. හරි? හොඳයි. පුද්ගලික අවශ්‍යතා සහ උවමනා. දැන් පොදු අවශ්‍යතා සහ උවමනා. අපි සමාජයක් විතර පොදුවේ බලාපොරොත්තු වෙනවා. අපි පාරට ගිහිල්ලා ඉන්නවානේ. ගමනක් යන්න ගියා පාරට ගිහිල්ලා අපි ඉන්නේ. ඇයි මේ බස් එකක් එනකම් අපි විශ්වාස කරනවා අපි වෙනුවෙන් රජය ප්‍රවාහනේ යොදවලා තියෙයි කියලා. අසනීපයක් වුණාම අපි අරගෙන යනවා ළමයිව දරුවව අරගෙන යන හොස්පිටල් එකට රෝහලට. අපි දන්නවා අපිට තනියෙන් ඒ වගේ දේවල් හදාගන්න බෑ. අපි වෙනුවෙන් රජය බිහි කරපු පොදු තැනක් ඇති කියලා. අධ්‍යාපනයත් එහෙම.
එහෙනම් සමාජයක් විසින් පුතේ පොදුවේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන සමාජයක් විදිහට පොදුවේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතා සහ උමනා පොදු අවශ්‍යතා සහ උමනා කියලා කියනවා. සමාජයක් විදිහට පොදුවේ ඉෂ්ට කරගන්න බලාපොරොත්තු වෙන අවශ්‍යතා සහ උමනා පොදු අවශ්‍යතා සහ උමනා කියලා කියනවා. හරි ඒකත් ලියාගමු. සමාජයක වෙසෙන පුද්ගලයින් සමාජයක වෙසෙන පුද්ගලයින් සමාජයක වෙසෙන පුද්ගලයන් පුතේ ලියා ගන්න බැරි වෙච්ච අයට මම නෝට් එක දාන්නම් ගෲප් එකට. එතකොට හරිනේ? හරි? සමාජයක වෙසෙන පුද්ගලයන් සමාජයක් ලෙස නැත්නම් සමාජයක් වශයෙන් පොදුවේ ඉෂ්ට කර ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා සහ උවමනා වේ. පොදුවේ ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අවශ්‍යතා සහ උවමනා වේ. උදාහරණ මගී ප්‍රවාහනය අධ්‍යාපනයේ සෞඛ්‍ය එතනක් තියෙනවා පුතා අර දෙන්න. කවුද? පොදු අවශ්‍යතා සහ පොදු උවමනා. පොදු අවශ්‍යතාවය අධ්‍යාපනය. පොදු අවශ්‍යතාවයක් අධ්‍යාපනය. පොදු උවමනාව පාසල් අධ්‍යාපනය. කාර්මික අධ්‍යාපනය, කාර්මික විද්‍යාල අධ්‍යාපනය ඒක පොදු උවමනාව. සෞඛ්‍ය පොදු අවශ්‍යතාවය. මහරෝහල් පොදු උවමනාව. ග්‍රාමීය රෝහල් පොදු උවමනාව. ඔය තියෙන්නේ. එහෙනම් ඒක අස්සෙත් තියෙනවා පොදු අවශ්‍යතා සහ උවමනා. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. හරි. ඊළඟට ද්‍රව්‍යාත්මක අවශ්‍යතා සහ උවමනා. හරි. අද එතනින් එහාට යන්න වෙන්නේ නැහැ. ද්‍රව්‍යාත්මක අවශ්‍යතා සහ උවමනා මාතෘකාව ලියා ගන්න අපි ඊළඟ දවසේ මම පැහැදිලි කරලා දෙන්නම්. ගිය සතිය අහපු ප්‍රශ්න වලට උත්තරේ. මට මතකයි ඇහුවේ හිඟකම කියන ප්‍රශ්නේ එන්න හේතු දෙක. තමයි පුතා. දෙන ලද අවස්ථාවක මිනිස් වමනා අසීමිත වීම. සහ එවැනි අවස්ථාවක ආර්ථිකයක සම්පත් සම්භාරය සීමිත වීම. මිනිස් වමනා අසීමිත වීම සම්පත් සම්භාරය සීමිත වීම. ඒක තමයි හිඟකමට හේතු දෙක. ඊළඟට මම අහලා තිබු ප්‍රශ්නේ සමහර දුවල පුතාලා මම හිතන්නේ තේරලා තිබුණේ නැහැ. සමහර අය නම් වැඩේ ගොඩ දාලා තිබුණා. මම උදේත් කිව්වා මේ අහන්නේ උගන්නන මේ පාඩමේ ප්‍රශ්න නෙමෙයි. ඔය ඉස්සරහට තියෙන ප්‍රශ්න ටික. ඒ නිසා පොඩි ඉකෝන් පොතක් හොයාගන්න. මම නම් කීපයක් ලබන සතියේ දෙන්න. දැනට ඔය මොකක් හරි තියෙන අච්චු පුතක් චුට්ටක් හොයලා බලන්නකො ඉකෝන් එක. රයිට්. මූලික ආර්ථික ප්‍රශ්නවල විකල්ප නම් ඇහුවා. කුමක් කොපමණ කියන එකට නමක් තමයි සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. කුමක් කොපමණ නිපදවන්නේද කියන එකේ නම තමයි සම්පත් බෙදා වෙන් කිරීම පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද කියන එකට පුතේ නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. කෙසේ නිපදවන්නේද කියන නිෂ්පාදනය පිළිබඳ ප්‍රශ්නය. කා සඳහා නිපදවන්නේද කියන එකේ නම ආදායම් බෙදී යාම පිළිබඳ ප්‍රශ්නය. ඔන්න කියලා දුන්නා. රයිට්. තව ප්‍රශ්නයක්. තව එකක් දෙන්න. ආර්ථිකයක් තුල අද ප්‍රශ්නේ. ආර්ථිකයක් තුල අකණ්ඩව සිදුවන ආර්ථික ක්‍රියාවලීන් තුන මොනවාද?
ආර්ථිකයක් තුල අකණ්ඩව සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් තුන මොනවාද? ආර්ථිකයක් තුල අකණ්ඩව සිදුවන ආර්ථික ක්‍රියාකාරකම් මොනවාද? එකයි. දෙවැනි එක. සෑම ආර්ථිකයකම නැත්තම් සෑම ආර්ථික පද්ධතියකම සෑම ආර්ථිකයකම ප්‍රධාන ආර්ථික අරමුණ කුමක්ද? සෑම ආර්ථිකයකම නැත්තම් ආර්ථික පද්ධතියක ප්‍රධාන ආර්ථික අරමුණ කුමක්ද? උගන්වලා නැහැ. උගන්වලා නැහැ. ඒ නිසා ඔය පොතක් බලද්දී හම්බෙයි. දා ලේසි දේවල්. හරි. එහෙනම් අද රෝන්න පන්ති නතර කරන්න වෙනවා මගේ අතින් වෙච්ච ඒ වැරද්ද හින්දා. ලබන සතියේ ඉඳන් පන්ති උදේ 8ට. එතකොට පන්ති දෙකටම නිදහස සම්බන්ධ වෙන්න පුළුවන්. ප්‍රශ්න වලට උත්තර දාන්න. ටියුට්ස් ගත්තේ නැති දුවලා පුතාලා මට විස්තරේ කියන්න මම ඒ සම්බන්ධ කරලා දෙන්නම් මේ වැඩේ කොහොමද කරන්න ඕන කියලා. හරි. එහෙනම් අදට පන්ති අපි නතර කරනවා. සහභාගී වුණ උත්තර දුන්න දුවලා පුතාලට ස්තුතියි. ලබන සතියේත් පුළුවන් තරම් කෙනෙක්ට ඕන නම් පුළුවන් මට මැසේජ් එකක් දාන්න. ලබන සතියේ ඉඳන් මම සර් එක කතා කරනවා. එහෙම වුණොත් එයාත් සම්බන්ධ කරන් පන්ති යනවා ඉස්සරහට. වට ඕන පුළුවන් මැසේජ් එකක් දාන්න. හරි පුතේ. එහෙනම් ආයුබෝවන් සුබ සතියක් තෙරුවන් සරණයි. අද සම්බන්ධ වෙන්න බැරි වෙච්ච අය ඉන්නවනේ සිකුරාද හෙට හවස පන්තියක් තියෙන එකට සම්බන්ධ වෙන්න. හරි. ආයුබෝවන්. හොඳයි පුතේ. ආයුබෝවන් කියලා දාලා. ආයුබෝවන් සර්. හරි පුතේ. ආයුබෝවන් සර්. ආයුබෝවන් පුතේ. අයිබෝන් සර්. ආයුබෝවන් දෝනි.